දැන් මේ සර්කිට් එකේ තෙල් ගමන් කරන විදිය පැහැදිලිද? තේරුම් ගන්න පුළුවන්ද? පුළුවන් එන්න ඕනේ. පුළුවන්ද? මම ඔයගොල්ලන්ගේ වීඩියෝස් ඔක්කොම මේ ඔයගොල්ලන්ගේ මේ ලෙසන් වල වීඩියෝස් ඔක්කොම මම එකින් එක මේ YouTube අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ YouTube එකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ එතකොට දැන් අපි කතා කරා ඔයගොල්ලෝ මේ වගේ ටැංකියක් ගලවනවා කියලා. හරි. එතකොට මම මේ මෙතන මේ මගේ ප්‍රසන්ටේෂන් එකට දාලා තිනවා මේකේ තියෙන්න පුළුවන් මේ සියලුම සර්කිට් ටික. හරිද? ඒ කියන්නේ මං කිව්වා ඔයගොල්ලෝ ගලවන එකේ තියෙන තනි ස්පූල් වෑල් එකක්. මේ ඔයගොල්ලන්ගේ පොතේ 86 වෙනි පිටුවේ පෙන්නනවා වගේ ස්පූල් වෑල් එකක් තමයි ඔයගොල්ලෝ ගලවන්නේ. හරි. එතකොට මම ඔයගොල්ලන්ට කිව්වා මේක ගත්තම මේකේ ඔප්ෂන් ඔක්කොම තියෙනවා. බ්ලේඩ් එක ටිල්ටිං, බ්ලේඩ් එක ඇන්ගල්, රිපර් එක ඒ ඔක්කොම තියෙනවා. ඒ නිසා මේක ස්පූල් වෑල් ඔයගොල්ලන්ට තුනක් දකින්න හම්බ වෙනවා. මේ ස්පූල් වෑල් තුනක් දකින්න හම්බ වෙනවා. එතකොට මේ විදියේ කන්ට්‍රෝල් වෑල් බොක්ස් එකක් නෙවෙයි ඔයගොල්ලෝ ගලවන්නේ. බ්ලේඩ් එක උස්සන්න පහත් කරන ඔප්ෂන් එක විතරක් තියෙන කන්ට්‍රෝල් වෑල් බොක්ස් එකක් මම ගලවන්නේ. එතකොට ඔයගොල්ලන්ට මම මේ රූපසටහන ඔක්කොම ප්‍රසන්ටේෂන් එකේ දාලා තිනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ කොහොමද මේ වෙනස්කම් කියලා. පොඩි පොඩි වෙනස්කම්. වෙනස්කමක් කියන්නේ ඉතින් ලොකුට වෙනස්කමක් නැහැ. බොක්ස් එකේ මේ අපේ කන්ට්‍රෝල් වෑල් බොක්ස් එකේ විශාලත්වයත් එක්ක තමයි පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ. අන්න ඒ ටික ඔක්කොම රූපසටහන් ටික මම ප්‍රසන්ටේෂන් එකට දාලා තිනවා. එතකොට ඔයගොල්ලන්ට මේ ඔයගොල්ලෝ ගලවන විදිහේ ඔයගොල්ලන්ගේ මේ පොතේ පෙන්නලා තියෙන රූපසටහනට ගැලපෙන රූපසටහනක් තමයි මේ මෙතන ඔයගොල්ලන්ට පෙන්නලා තියෙන්නේ. හරි. එතකොට මැනුවල් එකෙන් ගත්ත එකක්. මේ එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ මෙතන දැන් අපි මගේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන මේ ඉංග්‍රීසි අකුරු විදියට නෙවෙයි ඔයගොල්ලන්ගේ පොතේ තියෙන්නේ. හරි. පොතේ තියෙන ඉංග්‍රීසි අකුරු විදියට ඔයගොල්ලෝ පොඩ්ඩක් මේක බලා ගන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේක සමහරක් තැන් වලින් මේ පොඩි පොඩි ඉරි ඇඳලා DD කියලා මෙතන දාලා තියෙනවා. මේ ඉරක් ඇඳලා DD කියලා දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඉරක් ඇඳලා BB කියලා දාලා තියෙනවා. ඊට පස්සේ ආයිතා මෙතන ඉරක් ඇඳලා AA කියලා දාලා තියෙනවා. මෙතන ඉරක් ඇඳලා CC කියලා දාලා තියෙනවා. මෙන්න මෙතනින් ඉරක් ඇඳලා CC කියලා දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා section AA, section DD, section CC, section BB. මොනවාද මේ? ඒ ඉරි කැලේ ඇඳලා මොනවාද මේ ඇඳලා තියෙන්නේ? මොනවාද ඇඳලා තියෙන්නේ මේ? මොනවාද මේ ඇඳලා තියෙන්නේ? දැන් මෙතන ඉරක් දාලා දෙනවා DD කියලා. දැන් මෙතන දෙනවා section DD කියලා. ඒ මොකක්ද ඒ කියන්නේ? ඔයගොල්ලෝ මැනුවල් එක ගත්තාම මේ වගේ රූපසටහන් සෑහෙන්න දකිනවා. section A, section BB ඔය විදිහට රූපසටහන් සෑහෙන්න දකින්න හම්බ වෙනවා. මේ රූපසටහන් මේ දාලා තින්නේ මොකද? ඔයාට මේ තියෙන කොටස හරියට මේ හොඳට බලා ගන්න තමයි මේ විදිහට දාලා තියෙන්නේ. දැන් මෙතන මේ DD කියන රේඛාව හරහා කැපුම් ලක්ෂයක් ගත්තොත් මේ DD කියන රේඛාව හරහා අපි කැපුමක් ගත්තොත් හරි අපි එතනින් ඒ හරහා වෙන් කළොත් එයා පේන්නේ කොහොමද කියන එක තමයි පෙන්නලා දෙන්නේ. පැහැදිලිද? එතකොට මෙතන CC කියන එක රේඛාව තියෙන්නේ ඔයගොල්ලන්ගේ මේ ඔයිල් ෆිල්ට් එක. ඔයගොල්ලන්ගේ ඔයිල් ෆිල්ට් එක හරහා තමයි මේ රේඛාව තියෙන්නේ. ඔයිල් ෆිල්ට් එකේ සෙන්ටර් එකෙන්. එතකොට ඔයිල් ෆිල්ටර් එකේ සෙන්ටර් එක හරහා කැපුවම ඔයිල් ෆිල්ටර් එක පේන්නේ කොහොමද කියන එක තමයි පෙන්නලා තියෙන්නේ. මොකද මේ සමහරක් කෑලි තියෙනවා. දැන් මේ රූපසටහනේ පෙන්වන්න බෑනේ අපිට. දැන් මේ රූපසටහනේ අපිට පෙන්වන්න බෑ. මෙන්න මේ අංක 4, අංක 5, 6, 7 කියනවා අපිට මේක පෙන්වන්න පුළුවන්ද? මේක පෙන්වන්න බෑ. එතකොට ඒ හරහා කැපුම් රේඛාවක් අරන් ඒ කැපුම හරහා බලද්දී ඒ කොටස් වල තියෙන කෑලි ටික තමයි ඔය පෙන්නලා තියෙන්නේ. එතකොට මෙන්න මෙයාගේ රූපසටහන් දීලා තියෙනවා ඔයගොල්ලන්ගේ ඇත්තටම පහසුවට. මොකද සමහරක් වෙලාවට ඔයගොල්ලෝට හම්බෙන ඔයගොල්ලන්ට මොකක් හරි එකක් හයි කරන්න හම්බෙනවා. ඒක ඔයා නෙවෙයි ගැලෙව්වේ. වෙන කවුරු හරි ගැලෙව්වේ. හරි. එතකොට ඔයා දන්නේ මේක තිබ්බ විදිය කොහොමද කියලා. එතකොට ඔයාට මැනුවල් එක තියෙනවා ඔයා ගාව. ඔයාට මැනුවල් එක බලලා රූපසටහන් ටික අනුව මේ කොටස් ටික තිබ්බ විදිය හරියට කොහොමද තිබ්බේ කියලා බලලා ඔයාට මේ ගැටලුවකින් තොරව මේක සවි කරගන්න පුළුවන්. හරිද? එතකොට අන්න ඒ වගේ ඔයගොල්ලන්ට මේ බලා ගැනීමේ පහසුතාව තමයි මේ වගේ කට් සෙක්ෂන් දීලා තින්නේ. මේ දීලා තියෙන ඇත්තටම කට් සෙක්ෂන්. ඒ හරහා කැපුමක් ඒ හරහා කැපුවොත් කොහොමද පේන්නේ කියන එක තමයි පෙන්වලා දීලා තියෙන්නේ. හරිද? එතකොට මේ රූපසටහන ඔයගොල්ලන්ට ඉතාල වැදගත්. මැනුවල් එකම යූස් කරද්දී ඔයගොල්ලෝ සෑහෙන්න දකි මේ වගේ රූපසටහන්. එතකොට මේ වගේ සෙක්ෂන් කරලා තියෙනවා ඔයගොල්ලන්ගේ පහසුතාව. ඒක හොඳට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ.
ඊට පස්සේ මෙතන ෆිල්ටර් එක කපලා තියෙනවා. එතකොට ඔයගලන්ට මෙතන ඇතුලේ පේනවා බයිපාස් වෑල් එක. මේ ෆිල්ටර් බයිපාස් වෑල් එක තමයි මෙතන මේ පෙන්නලා තියෙන්නේ. මෙතන පෙන්නලා තියෙන්නේ ෆිල්ටර් බයිපාස් වෑල් එක. හරිද? එතන මේ බයිපාස් වෑල් එකේ ස්පින් එක තමයි මේ අංක 5 කියලා දාලා තියෙන්නේ. අංක 5 කියලා පෙන්නලා තියෙන්නේ බයිපාස් වෑල් එකේ තියෙන ස්පින් එක. හරිද? ඊට පස්සේ අංක 6 කියලා පෙන්නලා තියෙන්නේ ෆිල්ටර් සේෆ්ටි වෑල් එක. හරි? ෆිල්ටර් සේෆ්ටි වෑල් එක කියන්නේ බයිපාස් වෑල් එක. ඊට පස්සේ ෆිල්ටර් එලිමන්ට් එකත් පෙන්නලා තියෙනවා අංක 7. හරි? එතකොට මේ විදිහට ඔයගොල්ලන්ට පැහැදිලිව බලා ගන්න බැරි දේවල් මේ හරහා කැපුමක් ගත්තම කොහොමද පේන්නේ කියන එක පෙන්වන්න තමයි මේ රූපසරහන දාලා තියෙන්නේ. ඉතින් ඒ රූපසරහන ඔයගොල්ලන්ට ඉතාල වැදගත් වෙනවා ඉදිරියේදී වැඩ කරන් යද්දී. ඊට පස්සේ මේ ටැංකිය ගැලෙව්වම ඔයගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම මේ ටැංකියේ තියෙන මේ ලයින්ස් ටික අඳුර ගන්න ඕනේ. දැන් මෙතන තියෙනවා B කියලා ලයින් එකක් තියෙනවා, C කියලා එකක් තියෙනවා, D කියලා එකක් තියෙනවා, A කියලා එකක් තියෙනවා. හරිද? එතකොට මේ ටැංකිය ගත්තොත් දැන් මේ ටැංකිය ඇතුලේ කන්ට්‍රෝල් වෑල් බොක්ස් එක තිබ්බට අපේ පම්ප් එක තියෙන ටැංකියෙන් එළියේ. එතකොට මේ අපි ඇතුලේ තියෙන තෙල් පම්ප් එකට එළියට අරගෙන පම්ප් එකෙන් ආයි මේ ටැංකිය ඇතුලට එීම තමයි සිද්ධ කරන්නේ. මොකද කන්ට්‍රෝල් වෑල් බොක්ස් එක ටැංකිය ඇතුලේ තියෙන නිසා. හරිද? පම්ප් එකෙන් නැවත එවන්නේ කන්ට්‍රෝල් වෑල් බොක්ස් එකට. ඉතින් ඒත් අපි යන්නේ ටැංකිය ඇතුලටමයි. මොකද කන්ට්‍රෝල් වෑල් බොක්ස් එක ටැංකිය ඇතුලේ තියෙන නිසා. එතකොට ටැංකිය ඇතුලේ තියෙන තෙල් අපි පම්ප් එකට එළියට අරගෙන ආයි පම්ප් එකෙන් ටැංකිය ඇතුලේම තියෙන කන්ට්‍රෝල් වෑල් බොක්ස් එකට තමයි නැවත ලබා දෙන්නේ. හරි, ඒක නිසා මේ ලයින්ස් ටික හරියට අඳුර ගන්න ඕනේ. එතකොට මෙන්න මෙතන ඔයගොල්ලන්ට දාලා තියෙනවා ලයින් එකක්. ඒක ඇවිල්ලා හයිඩ්‍රොලික් පම්ප් එකට තෙල් ගන්න ලයින් එක. මෙතන ඒ කියන අක්ෂරයෙන් දීලා තියෙන ලයින් එක. ඔයගොල්ලන්ගේ පොතට අනුව නම් ඔයගොල්ලන් පොතේ එක C අක්ෂරයෙන් තමයි දීලා තියෙන්නේ. ඔයගොල්ලන්ගේ පොතේ එක C අක්ෂරයෙන් තමයි දීලා තියෙන්නේ. හරිද? එතකොට ඒ හයිඩ්‍රොලික් පම්ප් එකට තෙල් යන ලයින් එක. ඊට පස්සේ මෙතන BCD කියලා ලයින් තුනක් තියෙනවා. මේ BCD කියන ලයින් තුන ඔයගොල්ලන්ගේ පොතේ හඳුන්වලා තියෙන්නේ DEF කියන එකෙන්. BCD කියන ලයින් තුන ඔයගොල්ලන්ගේ පොතේ දීලා තියෙන්නේ DEF කියන අකුරු තුනෙන්. එතකොට B ලයින් එක මොකද්ද? හයිඩ්‍රොලික් පම්පේ සිට. හරි? ඒ කියන්නේ මේ A කියන ලයින් එකෙන් හයිඩ්‍රොලික් පම්ප් එකට ගිහිල්ලා පම්ප් එකෙන් නැවත තෙල් එන්නේ මේ B කියන පෝට් එකට. මේ B කියන ලයින් එකට. හරිද? මේ B කියන ලයින් එකට තමයි පම්ප් එකෙන් ආයි තෙල් එන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ පොතේ තියෙන රූපසරණ D කියන එක ද්‍රාබල පොම්පෙන් from hydraulic pump. හරිද? ඊට පස්සේ CD කියන්නේ අපේ බ්ලේඩ් එකට යන ලයින් දෙක. එතකොට එකක් යන්න ඕනේ බ්ලේඩ් එක උස්සන්න, එකක් යන්න ඕනේ බ්ලේඩ් එක පහත් කරන්න. ඒ නිසා තමයි ඔයගොල්ලෝ මේ දාලා තියෙන CD blade lift cylinder bottom, blades lift cylinder head. හරි, එකක් යනවා bottom එකට blade lift cylinders වල, එකක් යනවා head එකට. එතකොට C එක ඔයගොල්ලන් පොතට අනුව නම් E එක තල එසුම් ලීවර හිසට. හරි, පොතේ තියෙන අන්නේ දේ පොඩ්ඩක් ඔයගොල්ලෝ මාරු කරගන්න ඕනේ. හරි, පොතේ DED කියලා තියෙන්නේ DEF. එතන E සහ F දෙක පොඩ්ඩක් මාරු කරගන්න ඕනේ. පැහැදිලිද? මම කියපේ ඔක්කොම පැහැදිලි නේද? ඔයගොල්ලන්ගේ පොතේ ABCD ED කියලා තියෙන්නේ. ඒක ED නෙවෙයි EF. ඒ වගේම තමයි EF කියන දෙක මාරු වෙන්න ඕනේ. හරි, ඔයගොල්ලන්ට ඒකයි මම මැනුවල් එකේම ගත්තු එකක් මේ තියෙන්නේ. හරි, එතකොට මේ මැනුවල් එකේ තියෙන එකේ කොහොමද මේ නිවැරදි වෙන්න බෑ. හරිද? ඒක නිසා DEF ඔයගොල්ලන්ගේ පොතේ DEF කියන එක DEF කියන එකේ E සහ F දෙක මාරු කර ගන්න ඕනේ. ඒ වගේම උඩ ඔයගොල්ලන්ගේ දීලා තියෙනවා A කියන එක ද්‍රාබල පෙරහණෙන් කියලා. ද්‍රාබල පෙරහණෙන් කියලා B කියන එක දීලා තියෙනවා ද්‍රාබල තෙල් පෙරහණට කියලා. හරිද? එතකොට අන්න අර ඒ දෙකත් පොඩ්ඩක් මාරු වෙන්න ඕනේ. ඒ දෙකත් පොඩ්ඩක් මාරු වෙන්න ඕනේ.
ඒ කියන්නේ ද්‍රාබල ඒ කියන දක්ෂය. හරිද? ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ පොතට අනුව නම් ඒ කියන්නේ මොකද්ද? A සහ B. හරිද? A සහ B හරිද? A සහ B දෙකත් මාරු වෙන්න ඕනේ. හොඳේ. A සහ B දෙකත් මාරු වෙන්න ඕනේ. A ද්‍රාබල තෙල් පෙරහනට වෙන්න ඕනේ. B ද්‍රාබල තෙල් පෙරහනෙන් වෙන්න ඕනේ. එතකොට 2 hydraulic oil filter කියන එක A, from hydraulic oil filter කියන එක B. හරි? ඒ දෙකත් මාරු වෙන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ගේ අර උඩ වැදලා තියෙන්නේ from hydraulic pump කියලා. ඒක from hydraulic filter වෙන්න ඕනේ. හරිද? පැහැදිලිද? A සහ B දෙකත් මාරු වෙන්න ඕනේ. හරි? ඔයගොල්ලෝ ඊට පස්සේ මේ ගලවද්දි මේ දේවල් ටික හරියටම බලන්න ඕනේ කියන විදිහටම තියනවද කියලා. හොඳේ. පැහැදිලිද? මොකද ඒ කියන එක ද්‍රාබල තෙල් පෙරහනෙන් වෙන්න බෑ. ඒ කියන එක ද්‍රාබල තෙල් පෙරහනට වෙන්න ඕනේ. ඊට පස්සේ පෙරහනෙන් ෆිල්ටර් එකෙන් පෙරලානේ ටැංක් එකට එකතු වෙන්නේ. එතකොට ඒ ටැංක් එකට යන ලයින් එක තමයි B කියන එකෙන් පෙන්නලා තියෙන්නේ. හරි? එතකොට ඔයගොල්ලෝ මේ ගලවපෙලාවට මේ ලයින් ටික හරියට අඳුර ගන්න ඕනේ. අඳුරගෙන බලන්න ඕනේ ඔය දැන් මම කියන විදිහටමද තියෙන්නේ කියලා. පැහැදිලිද? පැහැදිලි නේද ඒක? A සහ B මාරු වෙන්නත් ඕනේ. A කියන එකේ from hydraulic pump කියලා දාලා තියෙන්නේ. ඒක from hydraulic pump නෙවෙයි, from hydraulic filter. හරිද? ඊට පස්සේ E සහ F කියන දෙකත් මාරු වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ටැංකියේ ගලවන ලාට ඔය හෝස් ලයින් ටික ඔය තෙල් ගමන් කරන මාර්ග ටික හරියට අඳුර ගන්න ඕනේ. හරි? හුලං අල්ලලා හරියට අඳුර ගන්න ඕනේ. අල්ලගෙන බලන්න ඕනේ මේ කියන විදිහටද මේ ටික තියෙන්නේ නැත්නම් වෙනසක් තියනවද කියන එක. පැහැදිලිද? ඊට පස්සේ ඔයගොල්ලෝ ටැංකියේ ගලවන දැන් ඔයගොල්ලන්ට අමුතුවෙන් තෙල් අයින් කර කර ඉන්න දෙයක් නැහැ. මොකද මේ ටැංකිය හිස් ටැංකියක්, ගලවලා තියෙන ටැංකියක්. ඒ නිසා කිසි කරදරයක් නැතුව මේ ඇන ටික ගලවලා ටැංකිය දෙපැත්තට වෙන් කර ගන්න පුළුවන්. හරිද? එතකොට මේ වෙන් කරගද්දි ස්පූල් එක කනෙක්ටින් පින් එකකින් හයි කරලා තියෙන්න පුළුවන්. ස්පූල් එක ලීවර් එකට කනෙක්ටින් පින් එකකින් හයි කරලා තියෙන්න පුළුවන්. එතකොට අර මේ දේවල් ගලවද්දි පොඩ්ඩක් බලලා පින් එක ගලවලා ඒක විසන්ධි කරගන්න වෙයි. එතකොට මේ දේවල් පොඩ්ඩක් බලන්න ඕනේ. බලලා මේ ඩැමේජ් කරගන්න දු පරිස්සමෙන් මේ ටික ගලව ගන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට අර අපි කලින් කතා කරාගේ මේ ටැංකියෙත් බලා ගන්න පුළුවන් ඔයිල් ලෙවල් ගේජ් එකක් එහෙම තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව ඔයගොල්ලන්ට මේ බ්ලේඩ් කන්ට්‍රෝල් වෑල් එකත් එක්ක මේ රිලීෆ් වෑල්, සක්ෂන් වෑල් දැක ගන්න පුළුවන්. හරිද? උතර දැන් මම මේ පෙන් දාලා තියෙනවා තියෙන ඒ කියන්නේ කන්ට්‍රෝල් වෑල් බොක්ස් වර්ග තුනම තනි ස්පූල් එක තියෙන එක, ස්පූල් දෙක තියෙන එක, ස්පූල් තුනම තියෙන එක. හරිද? මේ තියෙන තනි ස්පූල් එක තියෙන එක, මේ තියෙන ස්පූල් දෙකක් තියෙන එක, මේ තියෙන ස්පූල් තුනම තියෙන එක. හරි? එතකොට ඔයගොල්ලෝ මේ විදිහට මාර්ග ටික අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ වගේ බ්ලොක් ඩයග්‍රෑම් සමානක් වෙලාට ඔයගොල්ලන්ට දකින්න හම්බ වෙනවා මැනුවල් වල. එතකොට මේ බ්ලොක් ඩයග්‍රෑම් එකනොත් අපිට අදහසක් ගන්න පුළුවන් මේ උපකරණයේ මේ කොටස තියෙන විදිය. දැන් මේ තියෙන්නේ ෆිල්ටර් එකේ කැපුම් කොටස. මේ තියෙන කන්ට්‍රෝල් වෑල් බොක්ස් එක ඒක හරහා කපලා තියෙන්නේ. හරි? එතකොට මේ තියෙන සක්ෂන් වෑල් එකත් හරහා කපලා තියෙන්නේ. එතකොට මෙන්න මේ රූප සටහන් වල තියෙන වටිනාකම මොකද්ද? දැන් මේ රූප සටහන ගත්තම අපිට මේ තෙල් ගමන් කරන විදිහ හරියට බලා ගන්න පුළුවන්. අපි දන්නවා මේ විදිහට තෙල් ටික එනවා. මෙතනින් රිලීෆ් වෑල් එකටත් මෙතනින් මේව සම්බන්ධ වෙනවා. සම්බන්ධලා මෙතනින් මේ විදිහට කන්ට්‍රෝල් වෑල් බොක්ස් එකට එනවා. ඇවිල්ලා සාමාන්‍ය අවස්ථාවේදී අපි මේ ලීවර්ස් මුකුත් අල්ලලා නැත්නම් මේ තෙල්
මේ විදිහට ඇවිල්ලා control valve box එකේ මේ පාත් එක කෙලින්ම මේ පාත් එකට ඕපන් වෙලා තියෙන සාමාන්‍ය අවස්ථාවේ. එතකොට මේ තෙල් කෙලින්ම මේ පාත් එක දිගේ ඇවිල්ලා ෆිල්ටර් එකට ඇවිල්ලා පෙරිලා ටැංකියට යනවා කියන එක අපිට මේ වගේ ඩයග්‍රෑම් වලින් බලා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ තියෙන ඒකම අපේ සර්කිට් සිම්බල් භාවිතා කරලා අපේ රාබල පද්ධතියේ අපි කතා කරපු පරිපත සංකේත භාවිතා කරලා සකස් කරලා තියෙන විදිය. හරි. එතකොට ඔයගොල්ලන්ට මෙතන පෙන්නනවා A කියලා තැනක්. ඒ කියන්නේ A කියන තැන තමයි අපිට මේන් රිලීෆ් ෆෑල් එකේ ප්‍රෙෂර් එක චෙක් කරන්න පුළුවන් තැන. එතකොට A කියන තැනට අපි ප්‍රෙෂර් ගේජ් එකක් ගාලා අපිට පුළුවන් මැෂින් එකේ මේන් රිලීෆ් ෆෑල් ප්‍රෙෂර් එක චෙක් කරන්න. හරිද? එතකොට ඔයගොල්ලන්ට පේනවා පම්ප් එකයි control valve box එකයි අතර මාර්ගයේ තමයි මේන් රිලීෆ් ෆෑල් එක ඉන්නේ කියලා. මම ඔයගොල්ලන්ට එදත් කිව්වා මේන් රිලීෆ් ෆෑල් එක එක්ක තියෙන්නේ මේ මාර්ගයේ එක්ක control valve box එකට මේ ඔයිල් දෙන සප්ලයි චෑම්බර් එකේ සප්ලයි කුටීරේ මේ තෙල් ඇවිල්ලා පිරෙන කුටීරේ එක්ක තියෙන්නේ. එතකොට දැන් මේ සර්කිට් එකේ මෙහෙම පෙන්නලා තිබ්බට මේ රිලීෆ් ෆෑල් එක තියෙන්නේ ඒ control valve box housing එකත් එක්ක පොම්පෙන් control valve box එකට දෙන තෙල් මුලින්ම පැමිණෙන කුටීරේ තමයි මේ රිලීෆ් ෆෑල් එක තියෙන්නේ. හරිද? එතකොට මම ඔයගොල්ලන්ට කිව්වා පම්ප් එක සහ control valve box එක අතර ඒ කියන්නේ පම්ප් එකෙන් තෙල් control valve box එකට දෙන තෙල් මාර්ගයට සම්බන්ධව තමයි කියලා මේ රිලීෆ් ෆෑල් එක පවතින්නේ. ඊට පස්සේ මේකේ අන්ලෝඩ් වැල්ව් එකක් තියෙනවා නම් මේ රිලීෆ් ෆෑල් එකට ඉස්සෙල්ලා තියෙන්නත් පුළුවන් රිලීෆ් ෆෑල් එකට පස්සේ තියෙන්නත් පුළුවන්. මොකද අන්ලෝඩ් වැල්ව් එකක් තිබ්බත් ඔයගොල්ලෝ දන්නවා ඒක රිලීෆ් ප්‍රෙෂර් එක අඩුයිනේ. එතකොට මේක ඔපරේට් කරන්න අමාරු නිසා අන්ලෝඩ් වැල්ව් එක කරා තමයි තෙල් ගමන් කරන්නේ. ඒ වගේ වෙලාවට. එතකොට දැන් මෙතන දීලා තියෙනවා මේ පම්ප් එකේ RPM 1850 දී මිනිත්තුවට ලීටර් 250ක් මේ ලබා දෙනවා කියලා. හරි. එතකොට හයිඩ්‍රොලික් පම්ප් එක ඔයගොල්ලෝ අඳුරනවා සිම්බල් වලින්. ඊට පස්සේ රිලීෆ් ෆෑල් එකත් මේ විදිහට ඔයගොල්ලෝ අඳුරනවා සිම්බල් වලින්. රිලීෆ් ෆෑල් එකේ රිලීෆ් ප්‍රෙෂර් එක දීලා තියෙනවා බාර් 140යි කියලා. වර්ග සෙන්ටිමීටරට කිලෝග්‍රෑම් කියන්නේ බාර්ම තමයි. හරිද? ඒතර ඔයක මතක තියාගන්න වර්ග සෙන්ටිමීටර කිලෝග්‍රෑම් වලින් තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ බාර්ම තමයි. හරි. ඒතර බාර් 140 තමයි මේකේ රිලීෆ් ප්‍රෙෂර් එක. ඊට පස්සේ මෙතන දාලා දෙනවා ඔරිෆිස් එකක්. ඊට පස්සේ මෙතන චෙක් වැල්ව් තුනක් විදියට තිබ්බට මේ තුනෙන් මේ තුන්වෙනි එක විතරයි චෙක් වැල්ව් එකක් විදියට තියෙන්නේ. මේ 6 සහ 7 කියන දෙකම සක්ෂන් වැල්ව් දෙකක් විදියට තමයි තියෙන්නේ. චෙක් වැල්ව් සිම්බල් එක තිබ්බට මේ 6 7 දෙකම සක්ෂන් වැල්ව් දෙකක්. වන් වේ වැල්ව්ම තමයි. වන් වේ වැල්ව් නිසා තමයි චෙක් වැල්ව් සිම්බල් එක දාලා තියෙන්නේ. නමුත් අපි මේ දෙන්නට විශේෂ නමක් දීලා තියෙනවා 6ටයි 7ටයි සක්ෂන් වැල්ව් කියලා. ඒතර ඔයගොල්ලන්ට control valve box එක ගැලුවා මේ සක්ෂන් වැල්ව් දෙක දැක් ගන්න පුළුවන්. ඒ වගේම මේ රිලීෆ් වැල්ව් එක දැක් ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ස්පූල් එක දැක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ස්පූල් එකේ මේ පෝට් මේ විදිහට සම්බන්ධ වෙනවද කියන එක උලන් අල්ලලා බලලා ඔයගොල්ලෝ ස්පූල් එක එහාට මෙහාට චලනය කරලා බලා ගන්න ඕනේ. අපි මේ රූපසරණේ පෙන්ලා තියෙන ආකාරයටම ඔයිල් මාර්ග ටික සම්බන්ධ වෙනවද කියන එක. ඔයිල් මාර්ග ටික සම්බන්ධ වෙනවද කියන එක බලා ගන්න ඕනේ. එතකොට ඔයගලන්ට පේනවා හයිඩ්‍රොලික් සිලින්ඩර්ස් දෙකක් තියෙනවා බ්ලේඩ් එකට. ඒ දෙක තනි ලයින් එක දෙකට බෙදලා තමයි දීලා තියෙන්නේ. හරි. එක ලයින් එක දෙකකට බෙදලා තමයි දෙපැත්තට දීලා තියෙන්නේ. එතකොට දෙන්න එකට ඉස්සෙනවා දෙන්න එකට පහත් වෙනවා. හරි. එතකොට අපි මේ 6 කියන එකට අපි කියනවා හයිඩ්‍රොලික් සිලින්ඩර්ස් වල හෙඩ් එක පැත්තට දාපු සක්ෂන් වැල්ව් එක කියලා. 7 කියන එකට අපි කියනවා හයිඩ්‍රොලික් සිලින්ඩර්ස් වල බොටම් එකට දාපු සක්ෂන් වැල්ව් එක කියලා. එතකොට මෙතන සක්ෂන් වැල්ව් එකක් දාලා තියෙන නිසා තමයි මෙතන මේ ඔරිෆිස් එකක් දාලා තියෙන්නේ. හරි. එතකොට ඔයගොල්ලෝ මේ සර්කිට් එක කතා කරද්දී මේ ඔරිෆිස් එකක් දාන්න හේතුව මේ සක්ෂන් වැල්ව් එකක් මෙතන තියෙන එක. මොකද මෙතන ඔරිෆිස් එකක් නැති වුණොත් මේ සක්ෂන් වැල්ව් එකේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කරන තෙල් අපිට ගන්න බැරි වෙන්න පුළුවන්. හරි. මොකද මේ සක්ෂන් වැල්ව් එක ಜಾති දෙකක්. හරි. එතකොට මේ 6යි 7යි කියන්නේ සක්ෂන් වැල්ව් දෙක ಜಾති දෙකක සක්ෂන් වැල්ව් දෙකක්. එතකොට මෙතන මේ ඔරිෆිස් එක නොතිබ්බොත් අපිට මේ සක්ෂන් වැල්ව් එක කරා කිසිම ආකාරයකට තෙල් ගන්න බැරි වෙනවා අපේ අවශ්‍ය වෙලාවට. අවශ්‍යතාවය ඇති වෙච්ච වෙලාවට. හරිද? ඒ නිසා තමයි මෙතන මේ විදිහට ඔරිෆිස් එකක් දාලා තියෙන්නේ. එතකොට මොකද මේක රිටර්න් ලයින් එක. මේ රිටර්න් ලයින් එක අපි එකපාරට රිටර්න් වෙන්න දෙන්නේ නැහැ. පොඩි බ්ලොක් කිරිල්ලක් කරලා තමයි
රිටර්න් කරන්න. එතකොට මෙතන කිසියම් ඔයිල් ප්‍රමාණයක් රැඳී ඉඳිමින් තමයි මෙයා තෙල් නිදහස් කරන්න ටැංක් එකට. එතකොට මම ඔයගොල්ලන්ට කිව්වා සර්කිට් ගැන කතා කරද්දිත් මේ විදිහට රිටර්න් ලයින් ටැංක් වෙන ලයින් මේ විදිහට පෙන්නලා තියෙයි කියලා. මොකද නැත්නම් මේ ඔක්කොම ලයින් ටික මේ ටැංකිය එකට අඳින්න ගියොත් එහෙම හරි කඩදරයි. එතකොට මේ වගේ අපිට පහසුවෙන් අපි පෙන්නලා තිනවා ටැංක් ලයින් ওই විදිහට සර්කිට් ගත්තාම. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ ෆිල්ටර් එක. මෙතන පෙන්නලා තිනවා අපේ ෆිල්ටර් එක. මෙතන පෙන්නලා තිනවා අපේ ෆිල්ටර් බයිපාස් වෑල් එක. හරි. මෙතන පෙන්නලා තිනවා ෆිල්ටර් බයිපාස් වෑල් එක බාර් 1.5කදී මෙයා ඕපන් වෙනවා. බාර් 1.5ක ප්‍රෙෂර් එකක් ඩෙවලොප් වුණොත් ෆිල්ටර් එක බ්ලොක් වෙලා මෙයා මේ පාත් එක ඇරලා දෙනවා. හරි. එතකොට දැන් අපි බලන්න ඕනේ මෙන්න මේ සර්කිට් එකේ තෙල් ගමන් කරන්නේ කෙසේද කියන එක. තෙල් ගමන් කරන්නේ කොහොමද කියන එක බලන්න ඕනේ. මේ තියෙන අවස්ථාව ඔයගොල්ලෝ කාටවත් පැහැදිලි කිසි ගැටලුවක් නැහැ. පොම්පේ දන් එන තෙල් පොම්පේ මේ පොම්පෙට එන තෙල් පොම්පේ හරහා කිසි ගැටලුවක් නැහැ. කෙලින්ම කන්ට්‍රෝල් වෑල් එක කරාම කන්ට්‍රෝල් වෑල් එක කරා කෙලින්ම මේ විදිහට ටැංක් එකට ෆිල්ටර් එකෙන් පෙරිලා ටැංක් එකට ගමන් කරනවා. හරි. ෆිල්ටර් එක හදිස්සියවත් බ්ලොක් වෙලා තිබ්බොත් මොකද්ද වෙන්නේ? බාර් 1.5ක ප්‍රෙෂර් එකක් ඩෙවලොප් වෙද්දී මෙතනින් ඇවිල්ලා මෙන්න මෙතනින් මේ පාත් එක කරලා මේ විදිහට ටැංක් එකෙන් නිදහස් වෙනවා. හරි. බාර් 1.5ක ප්‍රෙෂර් එකක් ඩෙවලොප් වෙද්දී මෙයා මේ වෑල් එක මේ පැත්තට තල්ලු කරලා මෙන්න මේ පාත් ස්ප්‍රින් එක අකුලගෙන මෙන්න මේ පාත් එක ඇරලා දෙනවා. මේ පාත් එක ඇරලා දෙනවා. හරිද? එතකොට ඒ විදිහට තෙල් ගමන් කරනවා. ෆිල්ටර් එක බ්ලොක් වෙලා නම් අර විදිහට බයිපාස් වෑල් එක කරා යනවා. ෆිල්ටර් එක බ්ලොක් වෙලා නැත්නම් ওই විදිහට ෆිල්ටර් එකෙන් පෙරිලා ටැංකියට ගමන් කරනවා. හරි. ඊට පස්සේ අපි මේ අවස්ථාව අපි අපේ ස්පූල් වෑල් එක අල්ලනවා. අපි අපේ ස්පූල් වෑල් එක අල්ලනවා. අපි ලීවර් එක ඔපරේට් කරනවා. අපි ලීවර් එක ඔපරේට් කරලා අපි මෙන්න මේ පොසිෂන් එකට ලීවර් එක ඔපරේට් කරනවා. අපි කියන්නේ බ්ලේඩ් එක පහත් කරනවා. අපි ඔන්න ඔය අවස්ථාවට ගත්තම තෙල් කොහෙද ගමන් කරන්නේ? කොහොමද තෙල් ගමන් කරන්නේ? දැන් මේ තියෙනවා මෙන්න මේ ලයින් එක මෙහෙම එනවා. මෙන්න මෙතනින් චෙක් වෑල් එකක් තියෙනවා. හරි. ඔය ලයින් එක ඔන්න ඔය විදිහට එනවා. ඊට පස්සේ මේ ලයින් එකත් මෙහෙන් එනවා. ඇවිල්ලා ඔය දෙන්නා මේ විදිහට පම්ප් ලයින් එකට තමයි සම්බන්ධ වෙන්නේ. හරි. ඊට පස්සේ මෙයා මේ ලයින් එක මෙන්න මේ ටැංක් ලයින් එකට සම්බන්ධ වෙනවා. මේ ලයින් එක ටැංක් ලයින් එකට සම්බන්ධ වෙනවා. මෙන්න මේ ලයින් එක මේ ලයින් එක මෙතනට සම්බන්ධ වෙනවා. මෙන්න මේ ලයින් එක මෙන්න මෙතනට සම්බන්ධ වෙනවා. හරිද? එතකොට මේ ලෝව කියන අවස්ථාවේ තෙල් ගන්නේ සිලින්ඩරේ හෙඩ් එන්ඩ් එක පැත්තටද රොඩ් එන්ඩ් එක පැත්තටද? මේ ලෝව පොසිෂන් එකේදී තෙල් යන්නේ කොහෙන්ද? ලෝව පොසිෂන් එකේ තෙල් යන්නේ සිලින්ඩරේ හෙඩ් එන්ඩ් එකටද සිලින්ඩරේ රොඩ් එන්ඩ් එකටද? කොහෙටද යන්නේ තෙල්? ලෝව කරද්දී රොඩ් එන්ඩ් එකට යනවා කියලාද කියන්නේ? රොඩ් එන්ඩ් එක කියන්නේ මෙන්න මේ පැත්ත. හෙඩ් එන්ඩ් එක කියන්නේ මෙන්න මේ හෙඩ් එන්ඩ් එක කියන්නේ මෙන්න මේ පැත්ත. හෙඩ් එන්ඩ් එක කියන්නේ මේ පැත්ත. හරිද? රොඩ් එන්ඩ් එක කියන්නේ මෙන්න මේ පැත්ත. හරි. එතකොට මෙතනින් මේ පැත්තට දෙන්නේ මේ අංක 5 කියලා පෙන්නලා තියෙන මේ පැත්තට තෙල් එන්නේ. බ්ලේඩ් එක පාත් කරද්දී. කොහෙටද තෙල් ගමන් කරන්නේ බ්ලේඩ් එක පාත් කරද්දී? හෙඩ් එන්ඩ් එක පැත්තට එන්නේ නේද? ඒකයි මං කිව්වේ මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ පාත් එක මෙන්න මෙතනට සම්බන්ධ වෙනවා කියලා. හරිද? එතකොට මේ තියෙන හෙඩ් එන්ඩ් එකට හෙඩ් එන්ඩ් එකට තමයි තෙල් එන්නේ. හෙඩ් එන්ඩ් එකට තෙල් ආගෙන මේ පැත්ත ප්‍රෙෂර් වෙලා රොඩ් එක එළියට තල්ලු කරනවා. ඒ කියන්නේ බ්ලේඩ් එක පහත් වෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ මැෂින් එක ඔයගොල්ලෝ හොඳ ආකාරවම දන්නවා බ්ලේඩ් එක අපි උස්සන්න කරන්නේ මොකද? රොඩ් එක ඇතුළට ගන්න එක. හරිද? එතකොට රොඩ් එක ඇතුළට ගන්නවා කියන්නේ අපි අනික් පැත්තට තෙල් දෙන්න ඕනේ. එතකොට බ්ලේඩ් එක පාත් කරනවා කියන්නේ රොඩ් එක අපි එළියට දානවා. රොඩ් එක අපි එළියට දානවා කියන්නේ
හෙඩ් එන්ඩ් එක පැත්තට තමයි තෙල් ලබා දෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා කලින් වගේ මේ විදිහට පම්ප් එක කරා ආපු තෙල් මෙහෙම යන්න පුළුවන්ද? මේ පම්ප් එක කරා ආපු තෙල් මේ විදිහට මෙතනින් යන්න පුළුවන්ද? කන්ට්‍රෝල් වැල්ව් එක කරා මේ විදිහට යන්න පුළුවන්ද පම්ප් එක කරා ආපු තෙල්? සාමාන්‍යයෙන් ගියේ කන්ට්‍රෝල් වැල්ව් බොක්ස් එක කරා මෙහෙම කෙලිම පම්ප් මේ ෆිල්ටර් එකෙන් පෙරිලා ටැංක් එකටනේ. අපි ලීවර් එක අල්ලන්න කලින් අපි ලීවර් එක ඇල්ලුවට පස්සේ මේ මාර්ගෙ දිගේ තෙල් ගමන් කරන්න පුළුවන්ද? ගමන් කරන්න බෑනේ. එතකොට තෙල් කොහෙන්ද යන්නේ? පොම්පි දාගෙන තෙල් එතකොට රිලීෆ් වැල් එක කරලා රිලීෆ් කරනවද? නැත්නම් වෙන කොහෙන් හරි යනවද? දැන් මේ මාර්ගෙ දිගේ යන්න බැරි නම් එක්ක රිලීෆ් වැල් එක කරා රිලීෆ් වෙන්න ඕනේ. එක්ක වෙනින් මාර්ගයක් කරා තෙල් ගමන් කරන්න ඕනේ. එතකොට ලෝ අවස්ථාවේදී කොහෙද යන්නේ තෙල්? මෙතනද? ඒ කියන්නේ ලෝ අවස්ථාවේ තෙල් මෙතනින් යනවා කියලාද කියන්නේ? එතකොට මේ චෙක් වැල්ලේ මොකටද තියෙන්නේ? එතන මේ අංක 3 තියෙන චෙක් වැල්ලේ මොකටද තියෙන්නේ? ඔව් වෙන තෙල් පාර වහනවා ඒක හරි. දැන් තෙල් යන්න බෑ. එන තෙල් හෙඩ් එන්ඩ් එකට. අන්න හරි හරිද? එතකොට මෙන්න මෙතන රිලීෆ් වැල් එක කරා යන්න නම් මොකද වෙන්නේ? බාර් 140ක ප්‍රෙෂර් එකක් ඩෙවලොප් වෙන්න ඕනේ. රිලීෆ් වැල් එක කරා යන්න නම්. හරිද? එතකොට රිලීෆ් වැල් එක කරා යන්න නම් බාර් 140ක ප්‍රෙෂර් එකක් මෙතන ඩෙවලොප් වෙන්න ඕනේ. එතකොට බාර් 140ක ප්‍රෙෂර් එකක් ඩෙවලොප් වෙන්න අවශ්‍ය නැහැ. මෙතන චෙක් වැල් එකක් තියෙනවා. මේ චෙක් වැල් එක අරගන්න පුළුවන් ප්‍රමාණයට පීඩනය වැඩි වුණා මේ චෙක් වැල් එක අරගෙන මේ චෙක් වැල් එක කරා කන්ට්‍රෝල් වැල් බොක්ස් එකේ කන්ට්‍රෝල් වැල් එක කරා ස්පූල් වැල් එක කරා පාත් එක සම්බන්ධ කරලා දීලා තිනවා. අපේ මේ සිලින්ඩර්ස් වලට තෙල් යන මාර්ගයේ හෙඩ් එකට සිලින්ඩර්ස් වල හෙඩ් එකට තෙල් යන මාර්ගයට. එතකොට එන තෙල් මේ චෙක් වැල් එක හරහා යනවා අපේ සිලින්ඩර්ස් වල හෙඩ් එකට. හෙඩ් එකට යනවා කියන්නේ සිලින්ඩර්ස් දිගහැරෙනවා. දිගහැරෙනවා කියන්නේ සිලින්ඩර්ස් වල රොඩ් එන්ඩ් එක පැත්තෙන් එන තෙල් අර විදියටම එනවා කන්ට්‍රෝල් වැල් බොක්ස් එකට. එතකොට කන්ට්‍රෝල් වැල් බොක්ස් එකට ආවම කන්ට්‍රෝල් වැල් බොක්ස් එකේ මෙන්න මේ පොසිෂන් එක සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේ පොසිෂන් එක සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ පොසිෂන් එක සම්බන්ධ වෙලා තියෙනවා කියන්නේ ඒන තෙල් මෙන්න මේ විදිහට කෙලීම සම්බන්ධ වෙනවා ටැංක් එකට. හරිද? එතකොට ඒ තෙල් කෙලීම ටැංක් එකට සම්බන්ධ වෙනවා. එතකොට ඒ තෙල් ටැංක් එකට සම්බන්ධ වෙද්දී ඒ තෙල් ටැංක් එකට යන්න කලින් සක්ෂන් වැල් එකක් දාලා තිනවා. එතකොට ඒ සක්ෂන් වැල් එක තියෙන හරියේ මේ විදිහට ඔරිෆිස් එකක් ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. එතකොට මේ ඔරිෆිස් එක දාලා තියෙන්නේ මේ යන තෙල් එකපාර යන්න දෙන්නේ නැහැ. මේ රිටර්න් එන තෙල් මේ සිලින්ඩර් වලින් එළියට ආපු තෙල් එකපාර ටැංකියට යන්න දෙන්නේ නැහැ. මෙතන බ්ලොක් කිරීමක ලක් කරලා තමයි ටැංකියට ගමන් කරවන්න සලස්වන්නේ. හරි? මෙතන කිසියම් බ්ලොක් කිරීමක ලක් කරලා තමයි ටැංකියට ගමන් කරවන්න සලස්වන්නේ. ඒ කියන්නේ ස්ලෝ ඩ්‍රේන් එක. ස්ලෝ එකේ තමයි මෙතනින් යවන්නේ. ආපු ඉක්මනට යන්න දෙන්නේ නැහැ. හරිද? එතකොට මේ ලයින් එක ගිහිල්ලා මෙන්න මේ රිටර්න් ලයින් එකට සම්බන්ධ වෙලා ඊට පස්සේ මේ ෆිල්ටර් එක පෙරිලා තමයි අවසානයේ තෙල් ටික ටැංකියට ගමන් කරන්නේ. හරි? පැහැදිලි නැත්නම් ඔකට හිතයි මෙතන ෆිල්ටර් වෙන්නේ නැතුව තෙල් ගමන් කරනවා කියලා ටැංකියට ෆිල්ටර් වෙන්නේ නැතුව තෙල් ගමන් කරන්නේ නැහැ. මේ ලයින් ඔක්කොම එකට සම්බන්ධ වෙලා මේ ෆිල්ටර් එක හරහා පෙරිලා තමයි ටැංකියට ගමන් කරන්නේ. හරිද? ඒක පැහැදිලිද? ලෝ අවස්ථාවේ තෙල් ගමන් කරනදී පැහැදිලිද? එතකොට බ්ලේඩ් එක උස්සන අවස්ථාවේදී මොකද වෙන්නේ? බ්ලේඩ් එක උස්සන අවස්ථාවේදී මොකද වෙන්නේ? ඔව් ඔයගලන්ට පේනවා එහෙනම් දැන් බ්ලේඩ් එක උස්සද්දි මොකද වෙන්න ඕනේ? මේ සිලින්ඩර්ස් වල තෙල් දීපු දිශා මාරු වෙන්න ඕනේ. දිශා මාරු වෙන්න ඕනේ. දැන් ඔයගලන්ට පේනවා මේ විදියට තමයි දිශා සම්බන්ධ වෙන්නේ. මේ පැත්තේ පෝට් එක සම්බන්ධ වෙනවා මේ පැත්තට. ඊට පස්සේ මෙන්න මේ පැත්තේ තියෙන පෝට් එක මෙතනින් මෙහෙට සම්බන්ධ වෙනවා. මෙන්න මෙතන තියෙන පෝට් දෙක වහලා තියෙනවා. මෙතන තියෙන පෝට් දෙක වහලා තියෙනවා. හරිද? එතකොට ඔයගලන්ට පේනවා
බ්ලේඩ් එක උස්සන අවස්ථාව ගත්තොත් ඔයගලන්ට පේනවා මෙන්න මේ මෙතනට එනවා චෙක් වෑල් එක. මෙන්න මෙතනට එනවා චෙක් වෑල් එකේ ඉඳන් එන් ලයින් එක. මෙන්න මේ ලයින් එක යනවා එතනට. හරි. ඊට පස්සේ මෙතනට එනවා මේ පම්ප් එකේ ඉඳන් එන ලයින් එක එනවා එතනට. ඊට පස්සේ මෙතනට එනවා මේ ඔරිෆිස් එක. මේ ඔරිෆිස් ලයින් එක තමයි මෙතනට එන්නේ. හරිද? මේ ඔරිෆිස් ලයින් එක මෙතනට එනවා. එතකොට ඔයගලන්ට පේනවා කලින් වගේම තමයි පම්ප් එකේ දාන තෙල් කන්ට්‍රෝල් වෑල් එක හරහා සම්බන්ධ වෙලා නැහැ, ඩිරෙක්ට් සම්බන්ධ වෙලා නැහැ කන්ට්‍රෝල් වෑල් එක හරහා. හරිද? පම්ප් එකේ දාන තෙල් මෙතනින් වහලා තියෙන්නේ. හැබැයි වෙනම මාර්ගයක් සකස් කරලා දීලා තිනවා අංක 3 කියන චෙක් වෑල් එක කරා. එතකොට ඒ අංක 3 චෙක් වෑල් එක කරා යන මාර්ගය සම්බන්ධ වෙනවා අපි කලින් මේ ගිය ලයින් එකට නෙවෙයි ඊට එහා පැත්තේ තියෙන ලයින් එකට තමයි මේ විදිහට සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් කලින් ගියේ මේ ලයින් එක දිගේනේ. කලින් ගියේ මෙන්න මේ ලයින් එක දිගේ. දැන් මෙයා සම්බන්ධ වෙන්නේ මෙන්න මේ ලයින් එකට. එතකොට මේ ලයින් එකට සම්බන්ධ වෙනවා කියන්නේ තෙල් හම්බෙන්නේ කලින් හම්බුනේ හෙඩ් එන්ඩ් එකටනේ. දැන් හම්බෙන්නේ මෙන්න මේ රොඩ් එන්ඩ් එකට. තමයි තෙල් හම්බෙන්නේ. එතකොට මේ පැත්ත තමයි ප්‍රෙෂර් වෙන්නේ. මේ පැත්ත ප්‍රෙෂර් වෙනවා කියන්නේ සිලින්ඩරේ මේ පැත්තට චලනය වෙනවා. ඒ කියන්නේ බ්ලේඩ් එක උස්සනවා. පැහැදිලිද? ඊට පස්සේ හෙඩ් එන්ඩ් එක පැත්තේ ඉඳන් එන තෙල් නැවත ආපස්සට එන තෙල් මෙතනින් ඇවිල්ලා මෙන්න මේ පෝට් එකට එනවා. ඔයගොල්ලන්ට පේනවා මේ පෝට් එක මෙතනින් මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා. මේ පෝට් එක මෙතනින් ඉන්ටර්නලි එහා පැත්තේ පෝට් එකට සම්බන්ධ. ඒතකොට ඒ තෙල් මෙතනින් මේ පෝට් එකෙන් මේ විදිහට එළියට එනවා. එතකොට මෙතනට එන තෙල් මෙහෙම මේ පෝට් එක කරා මෙතනට සම්බන්ධ වෙනවා. ඒ නිසා ඒ තෙල් මේ විදිහට ඇවිල්ලා ෆිල්ටර් එකෙන් පෙරිලා ටැංකියට ගමන් කරනවා. පැහැදිලිද ඒක? එහෙනම් රොඩ් එන්ඩ් එක පැත්තේ ඉඳන් එන තෙල් තමයි ඔරිෆිස් එක කරා ගමන් කරන්නේ. බාධාවකට ලක් කරලා ටැංකියට ගමන් කරන්නේ රොඩ් එන්ඩ් එක පැත්තෙන් එළියට එන තෙල්. හැබැයි හෙඩ් එන්ඩ් එක පැත්තෙන් එළියට එන තෙල් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. කෙලිම ටැංකියට ගමන් කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ මෙතන තියෙන අංක 6න් සක්ෂන් වෑල් එකක්. ඒ සක්ෂන් වෑල් එක කෙලින්ම ටැංක් ලයින් එකකට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ සක්ෂන් වෑල් එකත් කෙලින්ම ටැංක් ලයින් එකකට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. මෙන්න මේ 6න් පෙන්නන සක්ෂන් වෑල් එක කෙලින්ම ටැංක් ලයින් එකට සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මෙයා සම්බන්ධ කරලා තියෙන්නේ රොඩ් එන්ඩ් එකෙන් එළියට එන තෙල් ගමන් කරන මාර්ගයට තමයි මෙයා සම්බන්ධ කරලා තියෙන්නේ මේ විදිහට ඔරිෆිස් එකක් දාලා. එතකොට මේ තියෙන්නේ අංක 7න් පෙන්වන සක්ෂන් වෑල් එක මේ තියෙන්නේ. අංක 6න් පෙන්වන සක්ෂන් වෑල් එක තමයි මේ තියෙන්නේ. හරි. එතකොට රූප සටහන බැලුමටත් ඔයගලන්ට පේනවා දෙකේ වෙනසක් තියෙනවා කියලා. හරිද? එතකොට මේ තියෙන්නේ ඔරිෆිස් එක දාලා තියෙන සක්ෂන් වෑල් එක. මේ තියෙන්නේ අනිත් සක්ෂන් වෑල් එක. එතකොට මෙයා ගෙලිම ටැංක් ලයින් එකට තමයි සම්බන්ධ කරලා තින්නේ. මෙයා රිටර්න් යන ලයින් එක මේ විදිහට ඔරිෆිස් එක කරා බ්ලොක් කරලා ස්ලෝ රිටර්න් කරලා එයාට තමයි මෙයාව සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ඒ සර්කිට් එකේම මම කලින් කිව්වා වගේ ස්පූල් වෑල් දෙකක් තියෙන කන්ට්‍රෝල් වෑල් බොක්ස් එකේ සර්කිට් එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන එක සර්කිට් සිම්බල්. එතකොට මේ සර්කිට් එකත් ඔයගොල්ලෝ බලන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ අර සර්කිට් එක බැලුවට පස්සේ බලන්න ඕනේ මේ සර්කිට් එකත් කොහොමද වැඩ කරන්නේ කියලා. ඔයගොල්ලෝ බලන්න ඕනේ. එතකොට මේකෙදි 2 blade control levers තියෙනවා. හරි. එතකොට මේක angle doser with ripper. එතකොට මේක ripper එක. හරි. අනිත් control valve එක තියෙන්නේ අනිත් spool valve එක තියෙන්නේ ripper එකට. මේක තියෙන්නේ ripper එකට. ripper එක උස්සනවා, ripper එක පාත් කරනවා, ripper එක අල්ලගෙන ඉන්නවා. එතකොට ripper එකේ oil pressure එක relief වෙන්න දීලා තියෙන්නේ bar 160ක. හරි. bar 160ක තමයි එයා relief වෙන්න දීලා තියෙන්නේ. හරි. එතකොට මේ relief valve එක 140 relief වුණාට මෙයා relief වෙන්න දීලා තියෙන්නේ bar 160. හරි. ඒ කියන්නේ ඒක ඇවිල්ලා safety valve එකක්. හරි. ඒ වගේම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් තමයි
සාමාන්‍ය මැෂින් වල සේෆ්ටි වැල් දකින්න හම්බ වෙනවා, රිලීෆ් වැල් දකින්න හම්බ වෙනවා, සබ් රිලීෆ් වැල් දකින්න හම්බ වෙනවා. හරි මේන් රිලීෆ් වැල් දකින්න හම්බ වෙනවා, සබ් රිලීෆ් වැල් දකින්න හම්බ වෙනවා, සේෆ්ටි වැල් දකින්න හම්බ වෙනවා. ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට මේන් රිලීෆ් වැල් එකේ ප්‍රෙෂර් සෙටින් එකට වඩා වැඩි ප්‍රෙෂර් සෙටින් එකක නිදහස් වෙනවා නම් රිලීෆ් වැල් එක ඒකට අපි කියන්නේ සේෆ්ටි වැල් එකක් කියලා. හරි. ඔයගොල්ලන්ට සේෆ්ටි වැල් දකින්න හම්බ වෙනවා. ඒ දකින්න හම්බ වෙන සෑම සේෆ්ටි වැල් එකකම රිලීෆ් ප්‍රෙෂර් එක අපේ මේන් රිලීෆ් ප්‍රෙෂර් එකට වඩා වැඩි. හරි. ඊට පස්සේ මේන් රිලීෆ් ප්‍රෙෂර් එකට වඩා අඩු රිලීෆ් වැල් දකින්න හම්බ වෙනවා. ඒවා ඇවිල්ලා සබ් රිලීෆ් වැල්. හරිද? ඒක මතක තියාගන්න. අනිවාර්යයෙන්ම සේෆ්ටි වැල් යන්නම් ඒකේ රිලීෆ් ප්‍රෙෂර් එක මේන් රිලීෆ් වැල් එකේ රිලීෆ් ප්‍රෙෂර් එකට වඩා වැඩි. හරි. ඊට පස්සේ මේ තියෙනවා රිපර් එක නැතුව හරි මේ තියෙනවා රිපර් එක නැතුව ස්ට්‍රේට් ටිල්ට් ඩෝසර් බ්ලේඩ් ලිෆ්ටින් සහ බ්ලේඩ් ටිල්ටින්. හරි. ඒතර ඒකේ රිපර් එක නැහැ. ඊට පස්සේ මේ තියෙනවා අවස්ථා තුනම තියෙන එක. බ්ලේඩ් ලිෆ්ටිනුත් තියෙනවා, බ්ලේඩ් ටිල්ටිනුත් තියෙනවා, රිපර් එකත් තියෙනවා. හරි. ඒතර ඔන්න ඔය සර්කිට් එක ඔයගලන්ට ඔයිල් ගමන් කරන්නේ කොහොමද කියන්නේ බලා ගන්න ඕනේ. අර සර්කිට් එක හොඳට යන විදිය තීරණය කරගත්තට පස්සේ බලාගත්තට පස්සේ ඊට පස්සේ දැන් මේ මෙතන ඔයගලන්ට පෙන්ලා තියෙනවා ඔයගොල්ලෝ ගලවන කන්ට්‍රෝල් වෑල් එක. මේ තියෙන ඔයගොල්ලෝ ගලවන කන්ට්‍රෝල් වෑල් එක 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 හරස් කඩයන්ගෙන් රූප දාලා තියෙන්නේ. ඒතකොට මේ තියෙන්නේ එක පැත්තකින් බැලුවම එක දකින්න තියෙන විදිය, මේ තියෙන තව පැත්තකින් බැලුවම දකින්න තියෙන විදිය. ඒතකොට මේ එතන AA කියලා රේඛාවක් හදලා තියෙනවා. මේ AA කියන රේඛාව හරහා මේ කන්ට්‍රෝල් වෑල් බොක්ස් එක කැපුවොත් මේ AA කියන රේඛාව හරහා මේ කන්ට්‍රෝල් වෑල් බොක්ස් එක කැපුවොත් මෙන්න මේ වගේ හරස්කඩ රූප සටහනක් තමයි ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්නේ. මෙන්න මේ වගේ හරස්කඩ රූප සටහනක් තමයි දකින්න හම්බෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ CC කියන රේඛාව හරහා මේක කැපුවොත් මෙන්න මේ වගේ හරස්කඩ රූප සටහනක් තමයි ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ BB කියන එක හරහා BB කියන රේඛාව හරහා කැපුවොත් මෙන්න මේ වගේ හරස්කඩ රූප සටහනක් තමයි ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්නේ. මෙන්න මේ DD කියන රේඛාව හරහා කැපුවොත් මෙන්න වගේ හරස්කඩ රූප සටහනක් තමයි ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්නේ. ඇයි මේ AA කියන එක හරහා කපලා තියෙන්නේ? AA කියන එක හරහා කැපුවාන් පස්සේ ඔයගොල්ලන්ට කන්ට්‍රෝල් වෑල් බොක්ස් එකේ ස්පූල් වෑල් එකත් එක්ක කොටස් ටික තියෙන විදිය බලා ගන්න පුළුවන් රූප සටහනක් ඔයගොල්ලන්ට ලැබිලා තිනවා. ඊට පස්සේ CC කියන එක හරහා කැපුවම ඔයගොල්ලන්ට සක්ෂන් වෑල් එකක් හරහා කැපුමක් ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට සක්ෂන් වෑල් එකේ තියෙන කොටස් මොනවද කියන එක ඔයගොල්ලන්ට අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ DD කියන එක හරහා කැපුවම ඔයගොල්ලන්ට ඇවිල්ලා තියෙනවා අනිත් සක්ෂන් වෑල් එක. ඒතකොට මේ සක්ෂන් වෑල් එකේ කොටස් කොහොමද තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ DD කියන එක හරහා කැපුවම ඔයගොල්ලන්ට ඇවිල්ලා තියෙනවා රිලීෆ් වෑල් එක. ඒතකොට රිලීෆ් වෑල් එකේ කොටස් ටික කොහොමද තියෙන්නේ කියලා අඳුර ගන්න පුළුවන්. ඒතකොට මේ වෑල් කොටස් බලාගෙන මේ රූප සටහන බලන ඔයගොල්ලන්ට මේක නිවැරදිව ගලවන්නත් සවි කරගන්නත් පුළුවන්. හරි. වෙන කෙනෙක් ගැලවුවත් ඔයගොල්ලන්ට මේ රූප සටහන හරියට බලාගෙන ඔහාට හයි කරන්න පුළුවන් නිවැරදි ආකාරයට. එතකොට මේ කොටස් ඔයගොල්ලෝ ගැලුවම දකි මේ වමයි තියෙන්නේ. හරි. එතකොට මෙතන මේ පෙන්නන කොටස්ම තමයි ගැලුවමත් තියෙන්නේ. වෙන මොකුත් අලුතෙන් නැහැ. එතකොට ඔයගොල්ලන්ට මේ දේවල් බලා ගැනීම පහසුට තමයි මේ දීලා තියෙන්නේ. එතකොට මේ තියෙන අපේ ස්පූල් වෑල් එක. ඒකේ තියෙන අවස්ථා හතරක්. බ්ලේඩ් එක උස්සන, බ්ලේඩ් එක පාත් කරන, බ්ලේඩ් එක අල්ලන් ඉන්න, ඊට පස්සේ ෆ්ලෝටින් අවස්ථාව. හරි. ඊට පස්සේ මේ තියෙන හයිඩ්‍රොලික් පම්ප් එකේ ඉඳන් එන ලයින් එක. හයිඩ්‍රොලික් පම්ප් එකේ ඉඳන් එන ලයින් එක මෙතන මේ විදිහට පෙන්නලා තියෙනවා. හරි. ඊට පස්සේ මේ තියෙනවා මේන් රිලීෆ් වෑල් එක. මේන් රිලීෆ් වෑල් එක ගත්තොත් මේන් රිලීෆ් වෑල් එකේ තියෙන කොටස් ටික තමයි ඔක්කොම මෙතන තියෙන්නේ. ප්‍රෙෂර් ඇඩ්ජස්ටිං කරන්න පුළුවන්. මෙතන මේ ටික ප්‍රෙෂර් ඇඩ්ජස්ටිං කරන්න පුළුවන්. ඒතර මේ වගේ පොඩි පයිලට් වෑල් එකකුත් එක්ක තමයි ඔයගලන්ගේ මේන් රිලීෆ් වෑල් එක දකින්න හම්බෙන්නේ. ඒතර පයිලට් ඔපරේටර් රිලීෆ් වෑල් එක තමයි මේ රිලීෆ් වෑල් එකත්. එතකොට මේ ස්ප්‍රින්ග් දෙකක් තියෙනවා, පොපට් එකක් තියෙනවා, මෙතන පිස්ටන් එකක් තියෙනවා. හරි. ඔන්න ඔය කියන ටික ඔක්කොම ඔයගොල්ලන්ට අඳුර ගන්න පුළුවන්. ওই විදිහටම ගලවලා බලලා හයි කරන්න පුළුවන්. මේක වැඩ කරන හැටිත් බලා ගන්න පුළුවන් ගලවලා. ඊට පස්සේ මේ තියෙන ඔයගලන්ගේ එක සක්ෂන් වෑල් එකක්. මේ තියෙන ඔයගලන්ගේ අනිත් සක්ෂන් වෑල් එක. හරි.
ඊට පස්සේ මේ තියෙන්නේ ස්පූල් දෙකක් තියෙන බොක්ස් එකේ කට් මොඩල් එකක්. හරි එතකොට මේ තියෙන ඔයගොල්ලෝ ගලවන බොක්ස් එක. මේ තියෙන ඔයගොල්ලෝ ගලවන බොක්ස් එක. එතකොට ඔයගොල්ලන්ට ගැලුවම මේ විදිහටම දැන් දැක් ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන ඔයගොල්ලන්ගේ ස්පූල් එක. එතකොට මේ ස්පූල් වෑල් එක ගත්තා. මේ ස්පූල් වෑල් එක ඔයගොල්ලෝ දකිනවා මෙන්න මේ පෘෂ්ඨයේ මේ විදිහට ගෲව් හදලා තියෙනවා. ඇයි ඒ ගෲව් හදලා තියෙන්නේ? මේ විදිහට ගෲව්ස් හදලා තියෙනවා. ඇයි ඒ ගෲව් හදලා තියෙන්නේ? ඇයි ඒ ගෲව් හදලා තියෙන්නේ ස්පූල් වෑල් එකේ? තෙල් යන ලයින් තමයි මේ තියෙන්නේ. මේ නිකන් අර හාරපු ගෲව් එකක් වගේ තියෙන්නේ. තෙල් යන ලයින්. මං කියන්නේ මෙන්න මේ පෘෂ්ඨයේ. මෙන්න මේ පෘෂ්ඨයේ තියෙනවා මේ පොඩි ගෲව් ටිකක් හදලා. ඇයි ඒ ගෲව් හදලා තියෙන්නේ? ඕරින් නැහැ තැන් වල. ඕරින් නැහැ වේ ගෲව් තමයි තියෙන්නේ. මේ වගේ ගෲව් එකක් තමයි තියෙන්නේ. ඇයි ඒ විදිහට හදලා තියෙන්නේ? ඔව් කට්ටයක් කවලා තියෙන්නේ. පොඩි ගෲව් එකක් තියෙන්නේ. සීල් වෙනවා කියන්නේ. මේ මෙන්න වගේ ගෲව් තියෙනවා මේ වගේ ගෲව් තියෙනවා මේ. ඇයි ඒ වගේ ගෲව් තියෙන්නේ? බ්ලොක් එකේ ගෲව් නෑ. ඇයි මේ ගෲව් දාලා තියෙන්නේ? සීල් වෙනවා කියන්නේ ඔයා සීල් වෙනවා කියන එක අදහස් කරන්නේ මොකද්ද? ඔයා සීල් වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඉතින් මෙතනින් කොහොමද තෙල් ගමන් කරන්නේ? තෙල් ගමන් කරන්නේ මේ හරහානේ. මේ හරහානේ පෝට් සම්බන්ධීම සිද්ධ වෙන්නේ. මේ තියෙන ගෲව් හරහා තමයි යන්න තියෙන්නේ. කොහොමද කට්ට තිබ්බම? දැන් ඔයගොල්ලෝ ඔයගොල්ලෝ දැන් මෙන්න මෙතන ඩයමීටර් එක මෙන්නොත් වෑල් බ්ලොක් එකේ කන්ට්‍රෝල් වෑල් බ්ලොක් එකේ ඩයමීටර් එක මෙන්නොත් ඔයගොල්ලෝ දකි ඉතා සියුම් ක්ලියරන්ස් එකක් තියෙන්නේ. එතකොට මෙහාගේ ඩයමීටර් එකයි අරගේ ඩයමීටර් අතර ඉතාමත්ම සියුම් පරතරයක් තියෙන්නේ. එතකොට මේ ස්පූල් එක දැන් අපි ඉස්සරහට පස්සට චලනය කරන්නේ. එතකොට මේ ස්පූල් එක අර වෑල් බ්ලොක්ස් එකේ ගෑවි ගියොත් මොකද වෙන්නේ? මේ ස්පූල් එක ගෙවෙනවනේ. වෑල් බොක්ස් එකේ ගෑවි ගියොත් මේවා ගෙවෙනවනේ. සාමාන්‍යයෙන් මේක ගෙවෙන්නේ මේ ස්පූල් එක නෙවෙයි. ගෙවෙනවා නම් වෑල් බ්ලොක් එක තමයි ගෙවෙන්නේ. වෑල් බොක්ස් එක තමයි ගෙවෙන්නේ. හරිද? මේ ස්පූල් එක ගෙවෙන්නේ නැහැ. මොකද මේවා ක්‍රෝමියම් ප්ලේට් කරලා තියෙන්නේ. හරි? ඒතකොට මේවා ලේසියෙන් ගෙවෙන්නේ නැහැ. ගෙවෙන්නේ වෑල් බ්ලොක් එක. එතකොට එහෙමනම් ඒ ගෙවීම නැති කරගන්න, ගෙවීම අවම කරගන්න අපි මේ ස්පූල් එක ඉස්සරහට පස්සට චලනය කරන එක ලුබ්‍රිකේට් කරගන්න ඕනේ නේද? ඉස්සරහට පස්සට චලනය වෙද්දී ඔක වෑල් බොක්ස් එකේ ගෑවෙන්නේ නැතිව තියෙන්න ඕනේ නේද? පැහැදිලිද? වෑල් බොක්ස් එකේ නොගෑවි තියෙන්න ඕනේ. ඉස්සරහට පස්සටදී ඔයිල් ලේයර් එකක් තුල ඕනේ. ඔක ඉස්සරහට පස්සට යන්න නේද? ඒක පැහැදිලි නේද? අන්නේ ඔයිල් ලේයර් එක අන්නේ විදිහට ලුබ්‍රිකේට් වෙන්න ඔයිල් ලේයර් එකක් තියාගන්න තමයි මේ විදිහට ගෲ හදලා තියෙන්නේ. මේ විදිහට ස්පූල් එකේ ගෲ හදලා තියෙන්නේ. හරිද? එතකොට මේක මෙටල් ටු මෙටල් ටච් වෙන්නේ නැහැ. ඔයිල් ලේයර් එකක් තියාගෙන තමයි ඉදිරියට පස්සට චලනය වෙන්නේ. ඒක නිසා මේක ගෙවීම ඉතාමත් අඩුයි. හරි ඊට පස්සේ මෙන්න මේ තැන් වලින් තමයි
ඔයගොල්ලන්ගේ ඔයිල් ගමන් කරන මාර්ග සම්බන්ධයෙන් විසන්දීම සිද්ධ වෙන්නේ. මේ තැනකට එනවා කියන්නේ මේ ගෲ කපලා තියෙන මේ වගේ ඒරියාවට එනවා කියන්නේ ඔයගොල්ලන්ගේ ඔයිල් ගමන් කරන මාර්ගය විසන්දිලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ මේ ඉඩ තියෙන මේ කාණුවක් වගේ තියෙන මේ හරියට එනවා කියන්නේ ඔයගොල්ලන්ගේ ඔයිල් සම්බන්ධය ඇති වෙනවා. දැන් මේ තියෙන්නේ. දැන් මෙන්න මේ තැන් වලින් තමයි ඔයිල් සම්බන්ධනේ මේ තියෙන්නේ. මේ තැන් වලින් තමයි ඔයිල් සම්බන්ධ වෙන්නේ. හරි. එතකොට මෙන්න මේ තැනකට මේ තැනක් මෙතනට ආවා කියන්නේ මේ පාත් එක වහනවා. මේ තැනක් මෙතනට ආවා කියන්නේ මේ පාත් එක අර හොයිල් ගමන් කරන්න බෑ මේ පාත් එක වහනවා. එතකොට මේ තැනක් එතනට ආවා කියන්නේ මේ පාත් එක මේ විදිහට අරිනවා. හරි. එතකොට දැන් මේක පෙන්ලා තියෙන අවස්ථාවේ මෙන්න මේ පැත්තක්. මෙන්න මේ කොටස මෙන්න මේ කොටස මෙන්න මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මේ කොටස මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ තෙල් මේ හරහා කොහෙටවත් සම්බන්ධ වෙන්නේ නැහැ. මේ තෙල් කෙලිම සම්බන්ධ වෙන්නේ මෙන්න මේ පැත්තට විතරයි. මේ තෙල් සම්බන්ධ වෙන්නේ මේ පැත්තට විතරයි. හරි. මේ පැත්ත නෙවෙයි මේ තියෙන්නේ මෙන්න මේ පැත්ත. හරිද? එතකොට ඒ තෙල් සම්බන්ධ වෙන්නේ මේ විදිහට මේ ලයින් එකට පමණයි. හරි. ඊට පස්සේ අපි ලීවරේ තල්ලු කරනවා කියන්නේ මේ ලයින් එකේ සම්බන්ධ වීම වෙනස් කරනවා. ලීවරේ තල්ලු කරනවා කියන්නේ මෙන්න මේ කොටස. ලීවර් එක අපි ඉස්සරහට තල්ලු කරන මේ කොටස මෙන්න මේ කොටස එනවා මෙතනට. ආගෙන මේ ලයින් එක වහනවා. මේ ලයින් එක වහනවා. ඒ ලයින් එක වෙනින් පැත්තක ලයින් එක වෙනින් ලයින් එකකට ඇරලා දෙනවා. හරි. එතකොට ඔය විදිහට දැක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ස්පින් එකත් ඔයගලන්ට ගලවලා බලලා හයි කරන්න පුළුවන්. ඊට පස්සේ ඊට අමතරව ඔයගලන්ට පේනවා මෙන්න මේකේ මේ තැන් වල පොඩි කට්ට කපලා තියෙනවානේ. ඇයි මේ වගේ පොඩි කට්ට කපලා තියෙන්නේ? ඇයි මේ වගේ පොඩි කට්ට කපලා තියෙන්නේ? ඇයි කට්ට කපලා තියෙන්නේ? මේ ස්පූල් එකේ මේ වගේ චූටි කට්ටවල් කපලා තියෙනවානේ මේ. ඇයි චූටි කට්ටක් කපලා තියෙන්නේ? නෑ ලුබ්‍රිකන්ට් වලට අපි කිව්වනේ දැන් මේ ගෲ ටික හදලා තියෙන ඒවට කියලා. ලුබ්‍රිකන්ට් සඳහා කරගන්න ඔයිල් එයාට පවත්වා ගන්න. එතකොට මේ මෙතන පොඩි කට්ටයක් කපලා තින්නේ. කට්ටයක් කපලා තින්නේ. නෑ. ඔයගොල්ලෝ මේ මාර්ගය එක පාටම අරිනවා. මේ මාර්ගය එක පාටම වහනවා. මොකක් වේද? මේ සිලින්ඩරේ මෙතන මේ පැත්තට තෙල් යන මාර්ගය මෙන්න මේ මාර්ගය හරිද? ඔයගොල්ලෝ එක පාටම අරිනවා. එක පාටම වහනවා. මොකක් වේද? මේ ස්පූල් එක හරහා මේ ලයින් එක පාටම ඇරෙද්දී හරිද? එතකොට මේ ලයින් එක කියලා අපි ගත්තොත් මේක බ්ලේඩ් එක සෑහෙන විශාල වරක් තියෙනවානේ. එක පාටම අරිද්දි මොකද්ද වෙන්නේ? එක පාට මෙයා ඉස්සරහට ගිහිල්ලා තමයි ඔයිල් ප්‍රෙෂර් එකට අල්ලගන්නේ. හරි. ඊට පස්සේ උඩට එන එක නම් පහළට බහින්න ගන්න එක පාට පල්ලෙහාට බහැලා තමයි උඩට යන්නේ. පැහැදිලිද? අරපු ගමන් එක පාටම ඇරියොත් එහෙම අර ඔයිල් එක ඇවිල්ලා අර ප්‍රෙෂර් එක අල්ල ගන්න ගමන් එක්ක පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා තමයි උඩට යන්නේ. හරි. ඊට පස්සේ එක පාට වහිද්දි එක පාට ජර්ක් එකක් එනවා. එක පාට වහද්දි එක පාට ජර්ක් එකක් එනවා. හරිද? එක පාට නිකන් හිර වුණා වගේ එනවා. හරිද? එතකොට ඒ වගේ අනවශ්‍ය විදිහේ සුමට ක්‍රියාකාරීත්වයට බලපෑමක් එල්ල කරන දේවල් සිද්ධ වෙන්න පුළුවන් එක පාටම ඇරියොත් එක පාටම වැහුවොත්. හරි. අන්න අර ඒව අවම කරලා ක්‍රමානුකූලව ඒ ගැටලු අයින් කරගෙන ක්‍රමානුකූලව මේක ඔපරේට් කරගන්න තමයි මේ වගේ පොඩි කට්ටයක් කරන්නේ. එතකොට මෙයා අරිද්දි මෙතනින් පොඩි ඔයිල් චුට් ප්‍රමාණයක් ගමන් කරනවා සර්කිට් එකට මෙයා ඇරෙන්න ඕන්න මෙන්න තියෙද්දි. එතකොට එයා අර ප්‍රෙෂර් එකට ගැලපෙන්න එයා ඔයිල් ටික සකස් කරගන්නවා. අර අතන තියෙන ලෝඩ් එකට ගැලපෙන්න එයා ඔයිල් ටික ඒකට සැකසෙනවා. එතකොට අපි මේ ලයින් එක ඇරුණා කියලා මෙයා පල්ලෙහාට ඇවිල්ලා උඩට යමන්නේ ආයේ තිබ්බ මට්ටමේ ඉඳන් ක්‍රමානුකූලව ඉස්සීම සිද්ධ වෙනවා. හරිද? වහද්දිත් එහෙමයි. හරි. එතකොට අන්න අර ඒ වගේ ඇති වෙන්න පුළුවන් ගැටලුවන් निराකරණය කරන්න තමයි මේ වගේ පොඩි කට්ට සකස් කරලා තියෙන්නේ. පැහැදිලිද ඒක? හරි. ඒ නිසා තමයි මේ වගේ හදලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ මේ ගලවලා බලුවම මේ විදිහටම තමයි දකින්න හම්බෙන්නේ. ගැලෙව්වම ওই දේවල් ටික හොඳට බලා ගන්න ඕනේ. ඊට පස්සේ කන්ට්‍රෝල් බොක්ස් එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන ඔයගොල්ලන්ගේ මේන් රිලීෆ් ෆයිල් එක ගැලුවම මේ විදිහට තමයි දකින්න හම්බෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා මේන් රිලීෆ් ෆයිල් එක ස්ප්‍රින් දෙකක් තියෙනවා. පොපට් එකක් තියෙනවා පොඩි. ඊට පස්සේ මෙතන පිස්ටන් එකක් තියෙනවා. ඊට පස්සේ මේ ලොක් නට් එකක් තියෙනවා. ප්‍රෙෂර් ඇඩ්ජස්ටිං ස්ක්‍රූ එක තියෙනවා.
හවුසින් එක තියෙනවා. මෙතන තව තියෙනවා මේ විදිහට පොඩි වොෂර් එකක්. වොෂර් එක මේකට අපි නම දාලා තිබ්බේ, මේකට අපි නම දීලා තිබ්බේ ෂීට් එකක්. හරි, අපි ඒකට ෂීට් එක කියලා තමයි නම දීලා තිබ්බේ. හරි, මේකට අපි ෂීට් එක කියනවා. මේක ෂීට් එක, මේක ස්ප්‍රින් දෙකක්, මේක පොපට් එක, මේක පිස්ටන් එක, මේ හවුසින් එක, ඇඩ්ජස්ටිං ස්ක්‍රූ එක, ලොක් නට් එක. හරිද? එතකොට මේ තියෙන ඔයගලන්ගේ රිලීෆ් වැල්ව් එක. මේකත් පයිලට් ඔපරේටර් රිලීෆ් වැල්ව් එකම තමයි. මොකද මේ තියෙන පයිලට් වැල්ව් එක. මේ තියෙන පයිලට් වැල්ව් එක. මේ තමයි මේන් වැල්ව් එක. හරිද? රිලීෆ් වැල්ව් එකේ මේන් වැල්ව් එක තමයි මේ තියෙන්නේ. මේ තමයි පයිලට් වැල්ව් එක. එතකොට මේ තියෙන ඔයගලන්ගේ මේ පිස්ටන් එක තමයි මෙන්න මෙතන මේ අංක 9න් පෙන්නලා තින්නේ. අංක 9න් පෙන්නලා තියෙන මේ පිස්ටන් එක තමයි. අංක 8න් පෙන්නලා තින්නේ මෙන්න මේ අංක 8න් පෙන්නලා තියෙන මේ ස්ප්‍රින් එක තමයි මේ තියෙන්නේ. අංක 6න් පෙන්නලා තියෙන මේ ෂීට් එක තමයි මේ තියෙන්නේ. අංක 5න් පෙන්නලා තියෙන මේ පොපට් එක තමයි මේ තියෙන්නේ. අංක 4න් පෙන්නලා තියෙන මේ ස්ප්‍රින් එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අංක 1න් පෙන්නලා තියෙන ලොග් නට් එක තමයි මේ තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මේ මෙතන මේ පෙන්නලා තියෙන මේ සිදුරක් තමයි මේ තියෙන්නේ. මෙන්න මේ පිස්ටන් එකේ මෙන්න මෙතන සිදුරක් තියෙනවා. ඒතර ඒ සිදුරක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. මේ පෙන්නලා තියෙන්නේ ඒ සිදුරක්. හරි. ඊට පස්සේ මෙන්න මෙතන ගෲව් එකක් තියෙනවා. හරිද? මෙන්න මෙතන ගෲව් එකක් තියෙනවා. ඊට පස්සේ සිදුර හරහා තමයි තෙල් මෙන්න මේ මාර්ගය දිගේ එළියට ගැනීම සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේකේ මෙන්න මේ සම්බන්ධ වෙන පෝට් එක තමයි මේ පෙන්නලා මේ ඇතුලෙන් තියෙන. ඔයගොල්ලෝ ගැලුවම දකි මේක ඇතුල් පැත්තෙන් මේක මේ විදිහට තියෙනවා වටේට ගෲව් එකක් විදිහට. ඒ හරහා තමයි මේ විදිහට අයින් වෙන්නේ. හරි. දැන් මේක මේ විදිහට දෙපැත්තක් පෙන්නලා තිබ්බට මේ ලයින් දෙකක් නැහැ එළියට යන. තනි ලයින් එකෙන් එළියට යන්නේ. මේක ගෲව් එකක් විදිහට තියෙන්නේ මේක වටේට. ඒ නිසා තමයි ඔයගොල්ලන්ට මේ විදිහට පෙන්නලා තියෙන්නේ. ඒතර ඔයගොල්ලෝ මේ ගැලුවම දකි ඒ ටික. ගැලුවම ඒ ටික ඒ විදිහටම දකි. එතකොට ඔයගොල්ලන්ගේ මේ ෂීට් එක පැත්ත මාරු කරලා දාත හැකි. ඔයගොල්ලන්ගේ මේ ෂීට් එක පැත්ත මාරු කරලා දාත හැකි. හැබැයි ඒක වැරදි. හරිම විදිය නම් මෙන්න මේ විදිහට මේක දාන්න ඕනේ. හරිද? මේ විදිහටම දාන්න ඕනේ. එතකොට මේ පොපට් එක තියෙන්න ඕනේ මේ පැත්තේද මේ පැත්තේද? ඔන්න මං අහනවා ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක්. මෙතන මේ පොපට් එකක් තියෙනවානේ. මේ පොපට් එක මේ තියෙන පැත්ත හරිද වැරදිද? මේ පැත්තේ තියෙන්න ඕනේ පොපට් එක මේ පැත්තේ තියෙන්න ඕනේ. මොකද කියන්නේ? තියෙන පැත්ත හරි කියන්නේ ඇයි? ඇයි තියෙන පැත්ත හරි කියන්නේ? ඔව්. අනේ දැන් මම දැන් මේ අහන්නේ ඇයි මේ පොපට් එක මේ පැත්ත හරි කියන්නේ? දැන් ඔයගලන්ට පේනවා දැන් ඒ පැත්ත හරි කියලා කියන්නේ ප්‍රධාන මේ තමයි මේ අංක 6 කියන කොටස තමයි ඔය පෙන්නලා තියෙන්නේ. අංක මේ 6න් පෙන්නලා තියෙන කොටස තමයි පෙන්නලා තියෙන්නේ. ඒක ඔයගලන්ට පේනවා මේ දැන් මේ ඔයගලන්ට පේන්නේ නැහැ නේ මෙන්න මේ මෙතන මේ ගෲව් එක. මෙන්න මේ ඇතුලේ ගෲව් එක පේන්නේ නැහැ නේ ඔයගලන්ට. මේ පැත්ත ෆ්ලැට් නේ තියෙන්නේ. මේක දෙපැත්ත මාරු කරලා දාත හැකි. හරිද? මේ පැත්ත ෆ්ලැට් තියෙන්නේ. ඒතර මේ ෆ්ලැට් තියෙන පැත්තට තමයි මේ ෆ්ලැට් තියෙන පැත්තට තමයි මේ පොපට් එක සම්බන්ධ වෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට අර අනික් පැත්තේ ගෲව් එක තියෙන පැත්තට තමයි මේ ස්ප්‍රින් එක වැටෙන්න ඕනේ. ස්ප්‍රින් එක එන්න ඕනේ මේ පැත්තට. හරි? එහෙනම් මේ තියෙන විදිය හරි. එහෙනම් ওই විදියට තමයි ඔයගොල්ලන් ගලවාදී දකින්න හම්බෙන්නේ. එතකොට කොයි විදියටම සවි කරන්න ඕනේ. එතකොට වෙන කෙනෙක් ගැලුවත් ඔය රූපසටහන් බලාගෙන ඔයගලන්ට ඕක හරියට හයි කරද හැකි. එතකොට මේ රිලීෆ් ෆෑල් එක කොහොමද වැඩ කරන්නේ? 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 ඔයගොල්ලෝ දැන් රිලීෆ් ෆෑල් එක කෑලි වලට ගලවනවා ඔය විදිහට. හරිද?
ඒතර රිලීෆ් වැල්ව් එක කොහොමද වැඩ කරන්නේ හැටි බලා ගන්න ඕනේ ගලවලා. ඒතර වැඩ කරන හැටි බලාගද්දි වැඩ කරන හැටි දැනන් ඉන්න බෑ. කොහොමද රිලීෆ් වැල්ව් එක වැඩ කරන්නේ? කොහොමද වැඩ කරන්නේ? දැවගලගේ පොතේ මේ සම්පූර්ණ විස්තරය තියෙනවා කියව ගන්න ඕනේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් පොතේ සම්පූර්ණ විස්තරය තියෙනවා. දැවගලන්ට මෙතන පෙන්ලා තියෙනවා කැපිටල් A අකුරන්නේ. මෙතන පෙන්ලා තියෙනවා කැපිටල් B අකුරන්නේ. මෙතන කැපිටල් C අකුරක් තියෙනවා. මෙතන කැපිටල් D අකුරක් තියෙනවා. මෙතන සිම්පල් A අකුරක් තියෙනවා. මොකද්ද මේ සිම්පල් A අකුර? මොකද්ද මේ සිම්පල් A අකුර? නෑ ස්ටෙල් ප්‍රෙෂර් එක නෙවෙයි. මොකද්ද මේ සිම්පල් A අකුරෙන් පෙන්නලා තියෙන්නේ? දැන් මේ පැත්තයි ගත්තොත් දෙපැත්ත සාමාන්‍යයෙන් ඩයමීටර් සමානයි. මේ පැත්තයි ගත්තොත් සාමාන්‍යයෙන් දෙපැත්ත ඩයමීටර් සමානයි. හරිද? එතකොට මේ දෙපැත්ත සම්බන්ධ කරලා තියෙන්නේ මේ වගේ පොඩි සිදුරකින්. මේ දෙපැත්ත සම්බන්ධ කරලා තියෙන්නේ මෙන්න මේ වගේ පොඩි සිදුරකින්. මේ පිස්ටන් එකේ ඔයගොල්ලන්ට දැක් ගන්න පුළුවන් මේ වගේ පොඩි සිදුරකින් තමයි මේ දෙපැත්ත සම්බන්ධ කරලා තියෙන්නේ. හරිද? එතකොට මේ තියෙන්නේ ඒ අකුරෙන් පෙන්නලා තියෙන්නේ මොකක්ද එතකොට? මං කිව්වා ඔයගොල්ලන්ගේ රිලීෆ් වැල්ව් වල ඔරිෆිස් දකින්න පුළුවන් කියලා. එතකොට මේ මෙතන තියෙන ඔරිෆිස් එකක්. මෙතන තියෙන එතකොට ඔරිෆිස් එකක්. ඔරිෆිස් එකක් කරා තෙල් ගමන් කරද්දි මොකද වෙන්නේ? ඔරිෆිස් එකක් කරා තෙල් ගමන් කරද්දි මොකද වෙන්නේ? ඔරිෆිස් එකක් කරා තෙල් ගමන් කරද්දි මොකද වෙන්නේ? මම පැහැදිලි කරලා කිව්වේ දා හොඳට. ඔරිෆිස් එකක් කරා තෙල් ගමන් කරද්දි මොකද වෙන්නේ? ඔරිෆිස් එකක් කරා තෙල් ගමන් කරද්දි මොකද වෙන්නේ? පීඩන සමානයි. පීඩන සමානයිද? පීඩන මොකද වෙන්නේ? ඔරිෆිස් එකක් කරා තෙල් ගමන් කිරීමේදී. මොකද වෙන්නේ? සමහර තැන්වලදී මම ඔයගලන්ට පැහැදිලිවම කිව්වා ඔරිෆිස් එකක් කරා ඔරිෆිස් එකේ බලපෑම් පවතින්නේ ඔරිෆිස් එක කරා තෙල් ගමන් කරනවා නම් පමණයි කියලා. හරිද? තෙල් ගමන් කරන්නේ නැත්නම් එහෙම බලපෑමක් ඇති වෙන්නේ නැහැ කියලා මං කිව්වා. හරි? ඒතර ඔරිෆිස් එක කරා තෙල් ගමන් කරනවා මං කිව්වා. හරි? ඔරිෆිස් එකට කලින් පීඩනයට වඩා ඔරිෆිස් එකට පස්සේ පීඩනයේ පොඩි අඩුවීමක් සිද්ධ වෙනවා කියලා. මතකයිද? හරි. එහෙනම් මේ මෙතනක් තියෙන ඔරිෆිස් එකක්. හරිද? එහෙනම් මේ ස්පූල් වැල් එක මෙහෙට චලනය වෙනකන් මේ පොපට් එක මේ ස්පූල් වැල් එක නේ මෙන්න මේ පයිලට් වැල් එක පොපට් එක. හරිද? මේ අංක පහෙන් පෙන්ලා තියෙන පොපට් එක මෙන්න මේ පොපට් එක මේ ෂීට් එකෙන් මේ විදිහට ඉවත් වෙන්නකන් ඉවත් වීම සිද්ධ වෙනකන් ඒ වල වැඩි වෙන පීඩන වැඩිවීම ඒ විදිහට B කියන කුටීරෙත් වැඩි වෙනවා. A වල ප්‍රෙෂර් එක වැඩි වෙනවා කියන්නේ B වලත් ප්‍රෙෂර් එක ඒ විදිහටම වැඩි වෙනවා. ඒක පැහැදිලිද? හරි. දෙපැත්තෙන් ප්‍රෙෂර් එක වගේ ඩිවෙලොප් වෙනවා. හරිද? එක වගේ ඩිවෙලොප් වෙනවා. හැබැයි ඒ ඩිවෙලොප් වෙන ප්‍රෙෂර් එක මෙන්න මේ පොපට් එක මත බලපානවා. ඒ ඩිවෙලොප් වෙන ප්‍රෙෂර් එක මේ පොපට් එක මත බලපානවා. එතකොට කිසියම් අවස්ථාවක් එනවා මේ ස්ප්‍රින් එක අකුලගෙන පොපට් එක තල්ලු වෙන්න පුළුවන් අවස්ථාවක් එනවා. එතන මේ පොපට් එක මේ විදිහට ෂීට් එකෙන් එළියට තල්ලු වෙනවා. ෂීට් එකෙන් එළියට තල්ලු වුණාන් පස්සේ මේ පැත්තේ තිබ්බ තෙල් මොකද වෙන්නේ? මේ ආපු තෙල් මේ D කියන ඩ්‍රේන් ලයින් එක D කියන පැත්තට ඇවිල්ලා මේ E කියන ඩ්‍රේන් ලයින් එක හරහා එළියට ගමන් කරනවානේ. D කියන පැත්තට ඇවිල්ලා E කියන ඩ්‍රේන් ලයින් එක හරහා ටැංකියට ගමන් කරනවා නේද? ඒ කියන්නේ ඩ්‍රේන් වෙනවා නේද තෙල්? මේ හරහා. එතකොට මේ හරහා තෙල් ඩ්‍රේන් වෙනවා කියන්නේ මේ ඒ හරහා තෙල් යන්න පටන් ගන්නවානේ. මේ A කියන ඔරිෆිස් එක කරා තෙල් යන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? A සහ B අතර ප්‍රෙෂර් ඩිෆරන්ස් එකක් ඇති වෙනවද නැද්ද?
A සහ B අතර ප්‍රෙෂර් ඩිෆරන්ස් එකක් ඇති වෙනවානේ. A පැත්තේ ප්‍රෙෂර් එකට වඩා B පැත්තේ ප්‍රෙෂර් එක ටිකක් අඩු වෙනවානේ. අන්න එහෙනම් එහෙම වෙනවා. එතකොට A වීමත් සමග A වල ප්‍රෙෂර් එක තවත් වැඩි වෙනවා කියන්නේ මෙන්න මේ ස්පින් එක අකුලගෙන මේ ස්පින් එක අකුලගෙන මේ පිස්ටන් එක චුට්ටක් මේ පැත්තට තල්ලු වෙනවා. මේ පිස්ටන් එක චුට්ටක් වම් පැත්තට තල්ලු වෙලා මෙන්න මේ සිදුරු මේ තියෙන සිදුරු ඒ සිදුරක් ඕපන් වෙනවා මෙන්න මේ C කියන ඩ්‍රේන් ලයින් එකට. මේ සිදුර ඕපන් වෙනවා මේ තියෙන සිදුරක් මේ තියෙන රවුමක් ඒ සිදුර ඕපන් වෙනවා මේ C කියන ඩ්‍රේන් ලයින් එකට. අන්න දැන් මේ හරහා මේ පෙන්වන ෆොටෝ එකේ ඒක ඕපන් වෙලා තියෙන්නේ. මේ පෙන්වන ෆොටෝ එකේ ඒක ඕපන් වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ හරහා කෙලිම තෙල් එළියට ගමන් කරනවා. මේ හරහා කෙලිම තෙල් එළියට ගමන් කරලා ප්‍රෙෂර් එක නිදහස් කරනවා. ඊට පස්සේ ප්‍රෙෂර් එක අඩු වෙච්ච ගමන් වෙන්නේ මොකද්ද? මේ ස්පින් එකෙන් මේ පිස්ටන් එක ඉස්සරහට තල්ලු කරලා මේ සිදුර මෙතන වහනවා. මේ සිදුර හරහා තෙල් ගමන් කරන ඇදලා තියෙන එක වහනවා. වැහිච්ච ගමන් වෙන්නේ මොකද්ද? මේ ස්පින් එකෙන් පොපට් එක ඉස්සරහට තල්ලු කරනවා. තල්ලු කළා මේ ෂීට් එකත් වහලා දානවා. පැහැදිලිද? හරි. එතකොට මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ. එතකොට මේ පොපට් එකේ කාලයක් ඇද්දි සෙට් වැටෙන්න පුළුවන්. හරිද? එතකොට අපි මේ සෙට් පොඩ්ඩක් හදාගන්න ඕනේ. හරි. මොකද මේ සෙට් එක වැඩ නැහැ පස්සේ පොපට් එක කරා නිරන්තරයෙන්ම ලීක් කරන්න පුළුවන් පොපට් එක කරා. හරි. එතකොට රිලීෆ් වැල්ව් එකේ රිලීෆ් ප්‍රෙෂර් සෙටින් අඩු වෙනවා. හරි. එතකොට ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඊට පස්සේ කාලයක් ගියාම මේ ස්පින් එකේ ටෙන්ෂන් අඩු වෙන්න පුළුවන් මේ ස්පින් වල. එතකොට ඒ වුණොත් ස්පින් වල තෙන් දාන්න ඕනි. සමහරවිට ස්පින් හොයාගන්න නැතුණා වයි පොඩි සිම් එකක් එහෙම දාලා ස්පින් එක ටෙන්ෂන් කරගන්නවා තව ටිකක්. ඒ වගේ දේවල් තමයි ඉතින් වෙන්නේ මේකේ. හරි. පැහැදිලිද? එහෙනම් මේ පොතේ මේ දේවල් තියෙනවා. මේව හොඳට කියව ගන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට විශේෂයෙන්ම වැල් දෙයක් දකින්න හම්බ වෙනවා මේ ඩෝසරේ. මේ කන්ට්‍රෝල් වැල් බොක්ස් එකේ මේ විදිහේ සක්ෂන් වැල් දෙකක්. මේ තියෙන එක සක්ෂන් වැල් එකක්. මේ තියෙන්නේ තව සක්ෂන් වැල් එකක්. හරිද? අයියෝ සක්ෂන් වැල් දාලා තින්නේ මේකට. අපි කිව්වා චෙක් වැල් එක සිම්බල් එකෙන් පෙන්නුවට ඒ තියෙන සක්ෂන් වැල් දෙකක් කියලා. සක්ෂන් වැල් එක ඇත්තටම වන් වේ වැල් එකක්. හරිද? අයිස් මේ සක්ෂන් වැල් දෙකක් දාලා තියෙන්නේ. අයි මේ සක්ෂන් වැල් දෙකක් දාලා තියෙන්නේ. සක්ෂන්යක් ඇතුණොත් මොකක්ද වෙන්නේ? සක්ෂන්යක් ඇතුණොත් එහෙම ඇතුලේ හුලං හිටිනව නේද? සක්ෂන්යක් ඇතුණොත් ඇතුලේ හුලං හිටිනවනේ. හුලං හිටිනවා කියන්නේ අපි වැඩ කරද්දී අනවශ්‍ය විදියට ඒ කියන්නේ ස්මූත් එකකට වැඩ කරන්නේ නැහැ. එක්කෝ යන්න කලින් ගැස්සිල්ලක් ඇති වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ගැස්සි යන්න පුළුවන්. හරිද? ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්නේ. සක්ෂන්යක් ඇතුලේ ඉඳලා හුලං ඇති වුණොත් එහෙනම් කිසිම අවස්ථාවක මේ පද්ධතියේ කිසිම අවස්ථාවක සක්ෂන්යක් ඇති වෙන්න බෑ. හරිද? ඒතකොට සක්ෂන්යක් ඇති වෙන එක වළක්වන්න තමයි මේ කියන සක්ෂන් වැල් දාලා තියෙන්නේ. එතකොට එකක් අපි කියනවා ටයිප් A කියලා, එකක් අපි කියනවා ටයිප් B කියලා. එතකොට මේ තියෙන ටයිප් A එක, මේ තියෙන ටයිප් B එක. හරිද? එතකොට මෙන්න මේ හවුසින් එකේ තමයි ඔය වැල් දෙකම තියෙන්නේ. මේ හවුසින් එකේ තමයි ඔයගලන්ට ඔය වැල් දෙක දැක් ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි එකක් සම්බන්ධ වෙන්නේ සිලින්ඩර් බොටම් එකට, එකක් සම්බන්ධ වෙන්නේ සිලින්ඩර් හෙඩ් එකට. හරි? එකක් සම්බන්ධ වෙන්නේ සිලින්ඩර් බොටම් එකට, එකක් සම්බන්ධ වෙන්නේ සිලින්ඩර් හෙඩ් එකට. මේක කෙලිම ටැංක් ලයින් එකට සම්බන්ධලා තින්නේ. මේක අර අපි පෙන්නපු රිටර්න් ලයින් එකට තමයි සම්බන්ධලා තියෙන්නේ. මේ තියෙන ඩ්‍රේන් ලයින් එකට. හරිද? from cylinder head ඩ්‍රේන් ලයින්. හරි? මේ ඩ්‍රේන් ලයින් එකට තමයි මෙයාව සම්බන්ධ කරලා තින්නේ. ඔරිෆිස් එකක් කරා තමයි මෙයා ටැංක් එකට ඩ්‍රේන් වෙන්නේ. හරි? ඔරිෆිස් එකක් කරා තමයි ටැංක් එකට ඩ්‍රේන් වෙන්නේ. එතකොට මේකේ විදියට ටයිප් A කියන එක තමයි මේ තියෙන්නේ. ටයිප් B කියන එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ කියන කොටස් ටික තමයි මේ විදිහටම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ගැලෙව්වම මේ ඔයගොල්ලෝ ගලවන එකම තමයි. හරි? කොහොමද සක්ෂන් එකක් ඇති වෙන්නේ අපේ ඩෝසරේ? අපේ ඩෝසරේ කොහොමද සක්ෂන් එකක් ඇති වෙන්න පුළුවන්? අපේ ඩෝසරේ සිලින්ඩර්ස් වල කොහොමද සක්ෂන් එකක් ඇති වෙන්න පුළුවන්?
කොහොමද සක්ෂන්යක් ඇති වෙන්න පුළුවන් අපේ ඩෝසරේ සිලින්ඩර්ස් වල? හරි එතකොට මොකක්ද වෙන්න පුළුවන් ඔයගොල්ලෝ ඩෝසරේ ඔපරේට් කරන් යනවා. ඩෝසරේ ඔපරේට් කරන් යද්දී ටිකක් ලොකු ගලක් වදිනවා බ්ලේඩ් එකේ. ගලක් වදිනවා බ්ලේඩ් එකේ බ්ලේඩ් එක උඩට තල්ලු කරනවා. මොකක්ද වෙන්න පුළුවන්? ගලක් වදිනවා ගල වල යන්න පුළුවන් ගලක් නෙවෙයි. බ්ලේඩ් එක උඩට තල්ලු කරනවා. මොකක්ද වෙන්න පුළුවන් සිලින්ඩර්ස් වල? උඩට තල්ලු කරනවා. එතකොට උඩට තල්ලු වෙන පැත්තේ තෙල් අයින් වෙන්න ඕනේ. අනිත් පැත්තට තෙල් ටිකක් එන්න ඕනේ නේ. අනිත් පැත්තට තෙල් ටිකක් එන්න ඕනේ නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ඊට පස්සේ ඔයගොල්ලෝ ඩෝසරේ ගමන් කරනවා. මාකයි ලොකු වලක් වගේ තියෙනවා. ඒ නිසා බ්ලේඩ් එකේ බරට බ්ලේඩ් එක යන්න හදනවා. තෙල් දීලා තියෙනවට වඩා වේගෙන් බ්ලේඩ් එක පල්ලෙහාට යන්න හදනවා. බ්ලේඩ් එකේ බරත් එක්කත් වෙන්න පුළුවන්. අපි තෙල් දුන්නට වඩා වේගෙන් බ්ලේඩ් එක පල්ලෙහාට යන්න හදනවා. එතකොට මොකද වෙන්නේ? ඒ සක්ෂන් එකක් ඇති වෙන්න පුළුවන් නේ. ඇයි අපි දීලා තියෙන තෙල් ප්‍රමාණයට වැඩි වේගෙන් බ්ලේඩ් එක ගන්න හදනවා. එතකොට සක්ෂන් එකක් ඇති වෙන්න පුළුවන් නේ. අපි තෙල් දීලා තියෙන ප්‍රමාණයට වැඩි වේගෙන් බ්ලේඩ් එක ගන්න උත්සාහ කරනවා. හරිද? අන්න ඒ වගේ සක්ෂන් එකක් ඇති වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම අපේ මැෂින් එකේ ස්මූත් ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න බැරි වෙනවා. හරි? ස්මූත් ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න බැරි වෙනවා. අන්න ඒ අවස්ථාවවලදී ඒ වෙන්න පුළුවන් දේ මගහැර ගන්න තමයි මේ විදිහට සක්ෂන් වෑල් දෙකක් දාලා තියෙන්නේ. එතකොට මේ ඔයගොල්ලන්ගේ පොතේ සම්පූර්ණ විස්තරය දීලා තිනවා. මේ ටයිප් දෙකෙන් එකක් ඇවිල්ලා සක්ෂන් ටයිප් එකක්. අනිත් එක ඇවිල්ලා ෆෝස් පුඩින් ටයිප් එකක්. ටයිප් A කියන එක ෆෝස් පුඩින් ටයිප් එකක්. ටයිප් B කියන එක සක්ෂන් ටයිප් එකක්. හරිද? ඒකගේ වෑල් දෙකේ වෙනස. හරි? එතකොට වෙන්නේ මොකද්ද? මේ විදියට සක්ෂන් එකක් ඇතුනොත් වෙන්නේ මොකද්ද? මේ විදියට ඇවිල්ලා රිටර්න් වෙන තෙල් මේ සක්ෂන් වෑල් එක කරා සිලින්ඩරේ අනික් පැත්තට අරන් දෙනවා. මේ හෙඩ් එකෙන් රිටර්න් වෙච්ච තෙල් තමයි මේ හරහා මේ ඩ්‍රේන් වෙන්නේ. ඒතකොට සක්ෂන් එකක් ඇති වෙච්ච ගමන් මේ තෙල් ටැංකියට යන තෙල් මේ විදිහට අරගෙන මෙතනින් සිලින්ඩර් එකේ බොටම් මේ පැත්තට අරන් දෙනවා. ඒතකොට මං කිව්වා මේක ටැංක් ලයින් එක තියෙන්නේ කියලා. මේකේ සක්ෂන් එකක් ඇති වෙච්ච ගමන් මේ පැත්තේ තෙල් මේ වෑල් එක කරා මේ පැත්තට අරන් දෙනවා. හරිද? පැහැදිලිද? ඒතකොට ඔන්නෝගේ සක්ෂන් වෑල් දෙකක් දකින්න හම්බ වෙනවා. ওই දෙක ඔයගොල්ලෝ හොඳට බලා ගන්න ඕනේ. ඒ දෙක තියෙන හේතුවත් හොඳට බලා තේරුම් ගන්න ඕනේ. එතන මේ පොතේ තියෙන සම්පූර්ණ විස්තරයක් ඒ ගැන ඒකත් හොඳට කියව ගන්න ඕනේ. එතකොට අපේ ඩෝසරේ ඇති වෙන්න පුළුවන් සක්ෂන් එක වළක්වන්න තමයි මේ වෑල් දෙක දාලා තියෙන්නේ. හරි? එතකොට අපි චෙක් වෑලේ සිම්බල් එකකින් පෙන්නුවට මේක ඇත්තටම සක්ෂන් වෑල් එකක්. ඒක සක්ෂන් එක නැති කරන්න තමයි සක්ෂන් එක ඉවත් කරලා පද්ධතියට සක්ෂන් එක ඇතුලේ වළක්වන්න තමයි මේ වෑල් දෙක දාලා තියෙන්නේ. ඒතකොට ඒකත් කන්ට්‍රෝල් වෑල් බොක්ස් හවුසින් එකේම තමයි තියෙන්නේ. මේ දෙක හොඳට ගලවලා මේ කොටස්ද වැඩ කරන හැටිද හොඳට අඳුර ගන්න ඕනේ. හරි? පැහැදිලිද? දැන් ඔයගොල්ලන්ට ඇවිල්ලා කරන්න සෑහෙන ලොකු වැඩ කොටසක් තියෙනවා.